නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය හැම වෙලාවකම අපිව සුවපත් කරනවා. අපිව නිවලා දානවා. කැළඹි ගහගෙන යන ලෝකේ නොකැළඹුණු හිතක් අපගේ බුදුරජාණන් වහන්සේ අපිට හදලා දෙනවා. මොන විදිහේ සම්බාධක පැමිණුණත් මොන විදිහේ ප්‍රශ්නාවත් උපන් කුසලයේ තුල ශක්තිමත් වෙලා ඉදිරියට යන්න අපගේ බුදුරජාණන් වහන්සේ උගන්වනවා. බාහිර හැලහැප්පිලි වලින් බාහිර ලෝකයට උත්තර දෙදී මේ ලෝකේ ලත වෙවි නැතුව අපේ වචන වලින් කිව්වොත් මේ ලෝකේ ගාට ඉන්නේ නැතුව උන්වහන්සේ අපිට උගන්වනවා මේ ජීවිතේ සම්පූර්ණයෙන්ම අවබෝධයේ කරා හිත පමුණවා ගන්න ආකාරය ගැන. උපන් වීරියට පිරිහෙන් නොදී ඒ වීරිය තුල කුසලයම ශක්තිමත් කර ගනිමින් අකුසලයට වැඩෙන්න දෙන්නේ නැතුව අකුසලයට නැගී හිටින්න දෙන්නේ නැතුව බාහිර මොන වචන ගැටුණත් මොන පුද්ගලයේ ප්‍රශ්න දැම්මත් ඒ සියලු ප්‍රශ්න මැඩ පවත්වගෙන දහම් මාර්ගයේම පූර්ණේ කරගන්න අපගේ බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කරනවා. ඒක හොඳටම තේරෙනවා. මම ඔකට ලස්සන දහම් කාරණයක් කියන්නම්. පටාචාරාව කියන්නේ ඇඳිවතත් නැතුව නිර්වස්ත්‍රව විහාරයට ආපු කෙනෙක්. බුදුරජාණන් වහන්සේ ඇයට අනුකම්පා කළා. ඇයට බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ පිළිසරණ හදාගන්න, ධර්මයේ පිහිට හදාගන්න උදව් කළා. මහා අනුකම්පාවකින්, මහා කරුණාවකින් උන්වහන්සේ උදව් කළේ. ඒ කරුණාව අතර භාග්‍යවතුන් වහන්සේ මේ බුද්ධ ශාසනය තුල ඇයට පැවිද්ද තුල පවා ජීවමාන වෙන්න අවස්ථාව හදලා දුන්නා. ඇය තැනක් ගානේ හරියට ඇඳිවතවත් නැතුව පිස්සියක් වගේ කේශ කලාපේ කඩා දාගෙන උපන් වියෝ දුක දරා ගන්න බැරුව දරුණු මානසික රෝගී කාන්තාවක් විදියට තැනක් ගානේ ඇවිදගෙන ගිහින් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා තමන්ව දමණය වෙලා ධර්මයේ තුලින් නිකම්ම නෙමෙයි ධර්මයේ තුලින් දමණය වෙලා කසාබතක් දරාගෙන පාත්‍ර සිවුරු දරාගෙන පාවහන් දෙකක්වත් නැතුව හිස මුඩු කරලා මැටි පාත්‍රයක් අතට අරගෙන පිණ්ඩපාතේ යනකොට කීයක් නම් මිනිස්සු කතා කියන්න ඇද්ද? මිනිස්සු කී දෙනෙක් කටේ කොනකින් හිතාවෙන්න ඇද්ද? උඹ නේද අර ඇඳිවතත් නැතුව තනින් තන ඇවිදගෙන ගියේ. ඒ දවස්වල නිර්වස්ත්‍රව ඇවිදපු ගෑනු කෙනා නේද අර කසාවතක් දරාගෙන බිම් බලාගෙන මැටි පාත්‍රයක් අතේ තියාගෙන ඇවිදින්නේ කියා මිනිස්සු කී දෙනෙක් කතා කියන්න ඇද්ද? කී දෙනෙක් අනේ දවස්වල යන්නේන මන් නැතුව ඇවිද ගියපු ගෑනු කෙනා නේද ඔන්න ඔය දොර වහලා දාපල්ලා කියලා කී දෙනෙක් දොර වහන්න ඇද්ද පිණ්ඩපාතේ යනකොට? ඒ කිසි එකට උත්තර හොයපු නැති කෙනෙක්. ඒ කිසි දෙයකින් Tamanගේ හිතේ සෙලවීමක් චලනයක් හදාගත්තේ නැති කෙනෙක් තමයි පටාචාරා කියලා කියන්නේ. එහෙම හෙලවීමක් චලනයක් හදාගන්න නැතුව උපන් වීරිය තුලම ඒ කුසලයේ තුලම ශක්තිමත් වෙලා ඉදිරියට යන්න ඇයට උදව් කළේ අපගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. මේ ධර්මයේ පුදුම ආනුභාවයක්, පුදුම ආශ්චර්යයක් තියෙනවා පින්වත්නි. තමන්ව නිවලා දාන්න. දැන් මෙහිම ධර්මයක උදව්ව අපිට අවශ්‍ය වෙන්නේ වෙන මොකටවත් නෙමෙයි පින්වත්නි. අවශ්‍ය වෙන්නේ මේ ලෝකයේ පින්වත්නි ප්‍රිය දේවල් නිසා, මනාප දේවල් නිසා, අල්ලගත් දේවල් නිසා දුකමයි උපදින්නේ. දුකට වඩා වැඩියෙන් මොකක්වත් මේ ප්‍රිය දේවල් නිසා උපදින්නේ නැහැ පින්වත්නි. අන්න ඒ නිසා තමයි මෙහිම ධර්මයක උදව් අවශ්‍ය වෙන්නේ. සමහර අයට මේ ධර්මය ඇහෙනකොට නිකන් විශාල අපහසුතාවයක්, නිකන් කනට ලෝදියක් කරනවා වගේ හිතෙන්න පුළුවන්. ඉතින් ඒක යාගේ විදර්ශනා ඥානයේ ප්‍රශ්නයක්. ඒක බුද්ධ කාලෙත් එහෙමයි ඉඳලා තියෙනවා. මේ කොයි වෙලාවෙත් බණ යනවා.
මොකටද ඔච්චර බණ කියලා හිතන අය ඕන තරම් ඉන්නවා. දවසක් මේ ඔකට බුදුරජාණන් වහන්සේගේ ධර්මීය උත්තරයක් අපි හදාගත්තොත් එක දවසක් බුදුරජාණන් වහන්සේගේ කාලේ එක මිනිස්සෙක් Tamanගේ දරුවන් මල දුකට බොහොම මූණත් එක්ක මැලවිලා එක තැනක වාඩි වෙලා ඉන්නවා. ඒ වියෝ දුක දරා ගන්නට බැරුව වෙනස් වෙන එක ලෝකේ Tamanගේ දරුවා කියන සංඥාව වෙනස් වෙලා යනකොට එයාට ඒක දරා ගන්න පුළුවන් විදිහේ සුන්දර ධර්මයක් ඒ මිනිස්යාගේ ජීවිතය තුළ තිබුණේ නැහැ. ඒ නිසා එයාට අර වෙනස් වෙලා යනකොට ඒක ඇතුළට ගත්ත විදිහේ ප්‍රශ්නයක් තිබුණා. එහෙනම් වෙනස් වීම නෙමෙයි ලෝකයේ ප්‍රශ්නය. ඒ වෙනස් වෙන ලෝකය දිහා මම බලපු විදිහේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ විමසුවා මේ මිනිස්යාගෙන් මේ බමුණගෙන් බ්‍රාහ්මණය ඇයි ওই විදියට මූණත් එක්ක පුලුටු කරගෙන මූණත් එක්ක මැලවිලා මොකද ඔය බලාගත්තත් බලාගෙන ඉන්නේ කියලා ඇහුවා. ඒ වෙලාවේ කිව්වා අනේ ස්වාමීනි මගේ පුතා මලානේ මගේ දරුවා මැරුණා. ඒ පුතා මල දුකෙන් තමයි මම ඉන්නේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ මිනිස්යාට නිකන් නොදැන ඉන්න වගේ ධර්මයක් මතු කරන්න ඕන කියලා උන්වහන්සේ මතක් කරනවා. ඔව් ඉතින් ප්‍රිය දේවල් නිසා දුකමනේ හටගන්නේ කියලා මතක් කළා. ප්‍රිය දේවල් නිසා දුකමයි හටගන්නේ දුකට වඩා වැඩියෙන් මොකක්වත් හටගන්නේ නෑනේ කියලා භාග්‍යවතුන් වහන්සේ මතක් කළා. මෙහෙම කියනකොට මේ මිනිස්සයාට කේන්ති ගියා. කොහොමද කේන්ති ගියේ? මේ ඔබ වහන්සේ විකාර කතා කරන්න එපා. ප්‍රිය දේවල් නිසා කොහෙද දුක හටගන්නේ? ප්‍රිය දේවල් නිසා සැපයක් හටගන්නේ. ඔබ වහන්සේ මේ විකාර කතා කරනවා කියලා බුදුරජාණන් වහන්සේටත් දොස් කියලා මේ මිනිස්සයා යන්න ගියා. බුදුරජාණන් වහන්සේට බැනලා මෙයා පිටත්තල යන්න ගියාම බුදුරජාණන් වහන්සේ මේ කියපු කතාව මෙයා තැනක් ගානේ කියාගෙන ගියා. මම මේ දරුවා මැරිච්ච දුකෙන් ඉන්නකොට ශ්‍රමණ ගෞතමයෝ මහා විකාර කතාවක් කිව්වා. මොකද්ද කිව්වේ? මේ ප්‍රිය දේවල් නිසා දුක හට ගන්නවලු. ප්‍රිය දේවල් නිසා කොහෙද දුක හටගන්නේ? ප්‍රිය දේවල් නිසා සැපේනේ හටගන්නේ. මිනිස්සු කෝ ඇත්ත. ඔයා කියන කතාව ඇත්ත. ප්‍රිය දේවල් නිසා දුකක් හටගන්නේ නෑනේ. ප්‍රිය දේවල් නිසා සැපයක් තියෙන්නේ. මේ කතාව කොසල් රජුරවන්ටත් අහන්න හම්බුණා. මේක ඉතින් දිග කතාවක්. මම මේ ඔබට කෙටියෙන් කියන්නේ. ප්‍රිය දේවල් නිසා දුක හට ගන්නවා කියලා කියපු කතාවට මේ පුද්ගලයා මේ කියපු කතාව අහගෙන කොසල් රජුරවන්ට මේ කතාව අහන්න හම්බුණාම කොසල් රජුරවන්ට මේ කතාවේ මේ මිනිස්යාට තේරුණ විදියටමයි තේරුණේ. දැන් ඔබ දන්නවනේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහපු මිනිහෙක් නැණි කොසල් රජුරෝ තරම් විශාල. ඒ කියන්නේ ඊට වඩා ධර්මීය අහගත්තා ඉන්න පුළුවන්. නමුත් පිළිසරණ හදාගන්න බැරි වුණානේ. කෝසල සංයුක්ත නිකායේ කෝසල සංයුක්තය කියලා පින්වත්නි වෙනම කොටසක් තියෙනවා. ඒ එච්චර බණ කිව්වට මේ මිනිහට සෝවාන්වත් වෙන්න බැරි වුණානේ. කොසල් රජුරෝ කිව්වා බලන්න මේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙන කතාව. ප්‍රිය දේවල් නිසා දුක හට ගන්නවලු. ප්‍රිය දේවල් නිසා කොහෙද දුකක් හටගන්නේ? ප්‍රිය දේවල් නිසා සැපයක් නේ හටගන්නේ. බුදුරජාණන් වහන්සේට වැරදිලාද කොයිද කියලා තියෙන්නේ කියලා කිව්වා. ඉතින් ඕක රජුරෝ කතා කර ඉතින් මල්ලිකා දේවියටත් කියනවා රජුරුවන්ගේ අගමෙහෙසියනේ. මල්ලිකා දේවියට කියනවා බලන්න මල්ලිකා මේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙන කතාව මොකක්ද කියලා අහනවා. මේ ප්‍රිය දේවල් නිසා දුක හට ගන්නවලුනේ. මේ මිනිස්සෙකුට කියලා මේ මිනිස්සයා ඔන්න බැන යනවා හතර වටේටම. මටත් ඔය කතාව ආරංචි වුණා. මල්ලිකා ප්‍රිය දේවල් නිසා කොහෙද දුක හටගන්නේ? ඒතකොට මේ මල්ලිකා දේවිය ටිකක් බොහොම ඥානවන්ත කෙනෙක්නේ. මල්ලිකා දේවිය කියනවා මේ මහරජ බුදුරජාණන් වහන්සේ යමක් කිව්වා නම් ඒක හැමම තමයි. ඒක ගැන කතා කරන්න දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ යමක් කිව්වා නම් ඒක ගැන ආයෙත් තර්ක කරන්නට සංවාද කරන්නට විසංවාද කරන්න දෙයක් නැහැ. ඒ කතාව එහෙමමයි. එහෙම කියනකොට මල්ලිකා දේවියටත් බැනලා තියෙනවා රජුරෝ. මල්ලිකා උඹට බුදුරජාණන් වහන්සේනේ ලොකු. නුඹ ඉතින් බුදුරජාණන් වහන්සේ කියාපු දෙයක් ඉස්මුදුනින් පිළිගන්නවානේ. නමුත් ඉතින් ප්‍රිය දේවල් නිසා දුක හැර වෙන මොකක් සැපයක් හැර වෙන මොනවද හටගන්නේ කියලා ඒත් රජුරෝ මල්ලිකා දේවියටත් බැනලා තියෙනවා. අන්තිමට මේ මල්ලිකා දේවියම තේරුම් කරනවා රජතුමනි ඔබතුමා මට ආදරෙයිද කියලා අහනවා. ඔව් කියනවා. මන් නුඹට නෙවෙයි ආදරේ. ඉතින් මාව මැරුණොත් එහෙම මොකද? නුඹ මැරුණොත් මට දුකයි කියනවා.
රජතුමනි ඔබතුමා දරුවන්ට ආදරේද කියලා අහනවා. අපොයියෝ කියනවා මං දරුවන්ට හරි ආදරේ කියනවා. දරුවෝ මලොත් මොකද වෙන්නේ කියලා. දරුවෝ මලොත් මට දුකයි කියනවා. රජතුමනි මේ රාජ්‍යයට ඔබතුමා ආදරේ දහනවා. ඔව් කියනවා. මේ රාජ්‍යයට ඔබතුමා ආදරේ නම් මේ රාජ්‍ය ඔබතුමාට නැති වුණොත් මොකද වෙන්නේ කියලා අහනවා. රාජ්‍ය නැති වුණොත් එහෙම මට දුකයි කියනවා. ඉතින් රජතුමනි බුදුරජාණන් වහන්සේ කියපු කතාව ඇත්තනේ. ප්‍රිය දේවල් නිසා දුකමනේ හටගන්නේ කියලා ඒ රජ්ජුරුවන්ගෙන් උත්තරය අරගෙන රජුණන් මේ කාරණේ කියනවා. දැන් අද මේ දේශනාව මේ සෝතාපන්න වෙන ශ්‍රාවකයෙකුට උදව් වෙන ධර්ම දේශනාවක් බොහොම සරලව කියන්න කියලා මතක් කරලා තියෙන නිසාම මම ඔබට බොහොම ලස්සන දේශනාවක් අද මේ දේශනාවේ කෙටියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේ දේශනාවේ තියෙන අංගුත්තර නිකායේ විස්තර හොයාගන්න ඕන ශ්‍රාවකයෙකුට බලන්න පුළුවන් Google වල මේක හොයනකොට හම්බ වෙනවා මේ දේශනාව. අන්තර්ජාලයේ ත්‍රිපිටක මුද්‍රණ තියෙනවා බුද්ධ ජයන්ති මුද්‍රණයත්. මේක වාහනේ යන ගමන්, ගෙදර ඉන්න ගමන් මේ සූත්‍රය බලන්න පුළුවන්. ඒ නිසා මේ ස්වාමීන් වහන්සේ නමක් කියපු පමණින් මේ දේශනාවක් ඔළුවට ගන්න නැතුව ඒ අදහස අරගෙන මොකක් හරි Tamanගේ ඔළුවට මේ ධර්මයේ පිළිබඳ යම් සැකමතු වෙන තැනක් තිබ්බොත් ඒ පොත් වහන්සේලාගෙන්ම හොයලා බලන්න පින්වත්. මොකද භික්ෂුවකටත් වචනයක් එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙන එක නිසා මේ හාඳුරුව ගැන දේශයක් හදාගන්නවත් ඒ හාඳුරුව අධර්මවාදී අධර්මී ප්‍රචාරය කරනවා කියලා කියන්නවත් හේතුවක් නෙමෙයි පින්වත්නි. හේතුව තමයි මේ එහෙම වචනයක් එහෙම වෙන්න පුළුවන් භික්ෂුන් වහන්සේ නමකට. ඒක මේ ධර්ම ගෞරවයෙන් හිතාමතා ධර්මී අගෞරව කරගෙන හිතාමතාම වරද්ද ගන්නවා නෙමෙයි. දැන් මේ අංගුත්තර නිකායේ ග්‍රහපති වර්ගයේ තියෙනවා අනුරුද්ධ සූත්‍රය කියලා සූත්‍රයක්. අනුරුද්ධ සූත්‍රයේ නමින් සූත්‍ර ගණනාවක් ත්‍රිපිටකයේ තියෙනවා. නමුත් මේ අනුරුද්ධ සූත්‍රයේ තියෙන්නේ අටක වර්ගයේ. ඒක එනං එහෙමනම් කරුණු 8ක් තියෙන බොහොම ලස්සන දේශනාවක් තමයි අනුරුද්ධ සූත්‍රය කියලා කියන්නේ. මේ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ සුන්සුමාර ගිරියේ. සුන්සුමාර ගිරියේ තිබුණා බේසකලා වනය කියලා බොහොම ලස්සන වනයක්. ඒ බේසකලා වනයේ මුවන් සැරිසරපු බොහොම ලස්සන භූමියක් තිබිලා තියෙනවා. අන්න ඒ භූමියේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ. අනුරුද්ධ මහරහතන් වහන්සේ වෙනකොට රහත් වෙලා නැහැ. අනුරුද්ධ හාමුදුරුවෝ වැඩ හිටියේ චේතිය කියන නගරේ ප්‍රාචීන වංශ කියන වනයේ වැඩ හිටියේ. එතකොට බුදුරජාණන් වහන්සේ එක වනයේක වැඩ හිටියා. අනුරුද්ධ හාමුදුරුවෝ ඒ වනයේ නෙමෙයි වැඩ හිටියේ. ඊට නුදුරින් ටිකක් දුරින් ගොඩාක් දුරත් නැති ගොඩාක් ළඟත් නැති වනයේක තමයි වැඩ හිටියේ. ප්‍රාචීන වංශ කියන වනයේ. එතකොට මෙන්න මේ වනයේ වැඩ ඉද්දී අනුරුද්ධ මහරහතන් වහන්සේගේ හිතේ උපන් අදහස් ටිකක් තමයි මේ දේශනාවේ තියෙන්නේ. මේ අදහස් වලට කියනවා මහා පුරුෂ විතර්ක කියලා. දැන් අද ගොඩාක් දෙනෙක් ප්‍රශ්න කරනවානේ මේ ධර්මයේ අයිතිය කාටද කියලා. අද ඉන්න මිනිස්සු මේ ධර්මයේ අයිතිය ගැන හරියට ප්‍රශ්න කරනවා. ඒතර මේ ධර්මයේ අයිතිය තියෙන්නේ අපිට කියලා බෞද්ධයෝ කියනවා. සමහර බෞද්ධ ලෝක බෞද්ධයන් අතර මේ බෞද්ධ නායකයන් කවුද කියලා මිනිස්සු එහෙම හොයද්දී සමහර අය කියනවා දලයි ලාමාතුමා කියලා. සමහර අය තේරවාදී රටවල් වල අභිමානී ගැන කියනවා. ඉතින් මේ විදිහට මේ හැම වෙක්කින්ම Tamanගේ අයිතිවාසිකම ධර්මී උරුමකාරකමනේ මේ හොයන්නේ. පින්වත්නි ධර්මී කියලා කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට දායාද වෙන මඟුල් මුද්දක් වගේ එකක් නන් නෙමෙයි. ධර්මී කියන්නේ එහෙම එකක් නෙමෙයි. ධර්මී සැබෑ හිමිකරුවා කවුද කියලා අහනකොට ලංකාවේ ඉන්නවා කොල්ලෝ ටිකක්. ඒගොල්ලෝ කියන්නේ අපිට තමයි ධර්මයේ උරුමය තියෙන්නේ. හැබැයි අපිට තමයි ධර්මයේ උරුමය තියෙන්නේ කියලා එහෙම කෑ ගැහුවට පන්සිල්වත් නැහැ මේ ජීවිතවල. තිසරණේවත් නැහැ. නමුත් ඒගොල්ලෝ කියනවා අපිට ධර්මයේ උරුමයක් තියෙනවලු. පින්වත්නි ධර්මයේ උරුමය කොහොමද හොයන්නේ? තිසරණේවත් පන්සිල්වත් නැතුව. දැන් සමහර තරුණයෝ ඉන්නවා ලංකාවේ ධර්මයේ වෙනුවෙන් මැරෙන්න වුණත් කැමති. නමුත් ඒගොල්ලන්ගේ ධර්මයේ වෙනුවෙන් Tamanගේ ජීවිතය දෙන්න ලෑස්ති වුණාට ධර්මී කියාපු දේවල් පුහුණු කරන අදහසක් නැහැ. දැන් අද මේ අනුරුද්ධ සූත්‍රයේ ඇසුරෙන් අපි තව සූත්‍ර කීපයක් මුල් කරගෙන අපි මේ දේශනාව කතා කරගමු. මේ දේශනාවේ තියෙනවා සැබෑ ධර්මයේ හිමිකරුවා කවුද කියන එක. ඔන්න බලන්න සැබෑ ධර්මයේක හිමිකරුවා කියන්නේ කවුද කියන එකට හොඳ ලස්සන උත්තරයක් තමයි මේ අටක වර්ගයේ තියෙන අනුරුද්ධ සූත්‍රයේ ඇසුරෙන් අපිට මතු කරගන්න ලැබෙන්නේ. ඒතර මේකේ කාරණා 8ක් තියෙනවා.
අනුරුද්ධ මහරහතන් වහන්සේගේ හිතේ වෙනකොට රහත් වෙලා නැහැ. උන්වහන්සේගේ හිතේ උපදින ධර්ම කාරණා 7කුත් ඒකට තව කාරණයක් එකතු කරලා භාග්‍යවතුන් වහන්සේ විසින් මහා පුරුෂ විතර්ක 8කුත් පැහැදිලි කරපු ඊටාම සුන්දර දේශනාවක්. ධර්මයේ ඇත්තම අයිතිකාරයා කවුද කියලා හොයාගන්න ලැබෙන ධර්මයේ සැබෑම හිමිකරුවාගේ ආවේනික ලක්ෂණය ගැන අදහසක් ගන්න ලැබෙන ඊටාම සුන්දර දේශනාවක්. දැන් මේ බුදුරජාණන් වහන්සේගේ කාලයේ වැඩ සිටියේ මේ මහරහතන් වහන්සේලා අද වගේ නෙමෙයි. ඒ කාලේ ඉතින් පුදුම කැපවීමෙන් ධර්මයක් දියුණු කරගෙන ගුණධර්ම මත ශක්තිමත් වෙලා ධර්මයේ පූර්ණේ කරගෙන විදර්ශනා ඥානයක් පුරාගෙන ආපු අය තමයි භාග්‍යවතුන් වහන්සේගේ කාලේ වැඩ සිටියේ. ඒතකොට මේ කාලේ වැඩ සිටිය අයගේ චරිත ලක්ෂණ වලින් හැසිරීම් රටාවෙන් අපට පේන එක දෙයක් ඒ තමයි ඒගොල්ලෝ කොහොම හරි උත්සාහ කළා මේ ධර්මයේ තුල ජීවමාන වෙන්න. සියලු දේවල් අතහැරලා මේ ධර්මයේ තුල නැගී හිටින්න පුදුම කැපවීමක් තිබුණා. නමුත් ඒ අයටත් ධර්මයේ හම්බ වුණේ සමහර අය නම් ඉතින් සතියෙන් හමාරින් දවසින් දෙකෙන් මේ ධර්මය අල්ලගත්ත තමයි. හැබැයි සමහර අය අවුරුදු 10 12 ගුණධර්ම පුරලා තමයි අරහත්ත්වයටපත් උනේ. එහෙමනම් අපිට තව එකක් තේරෙනවා. මොකද්ද? මේ බණ ටිකක් අහලා රහත් වෙන්න බෑ කියන එක. දැන් අද සමහර විතර කෙනෙක් කියන්න පුළුවන් බණ අහලා රහත් වෙන්න පුළුවන්, බණ අහලා මේ වැඩේ කරගන්න පුළුවන් කියලා. සමහර ඉතින් හාඳුරු කෙනෙක් උනක් කියන්න පුළුවන් මං කියන විදියට අහන්න, මං කියන විදියට ඇහුවොත් ඔය දුක ඉවර වෙයි කියලා. පින්වත්නි, එහෙම දුක ඉවර වෙන්නේ නැහැ. පරිපූර්ණ වශයෙන් විදර්ශනා ඥානෙ තිබ්බ අයටත් අවුරුදු 10 12 ගිහින් තියෙනවා. රට්ටපාල මහරහතන් වහන්සේ අරහත්ත්වයටපත් වෙලා තියෙන අවුරුදු 12ක් ඉඳලා සියලු සැප සම්පත් අත්හැරලා, කාමභෝගී ජීවිතය අත්හැරලා, බිරින්දෑවරු අත්හැරලා, කෝටි ගාණක් තිබ්බ ධනෙ අත්හැරලා රටම පාලනය කරන්න තරම් දුර්භීක්ෂයකදී ආර්ථික හයියක් තිබුණු රට්ටපාල වගේ බොහොම ධනවත් තරුණයෙක් පවා ධර්ම මාර්ගයට ඇවිල්ලා ධර්මයේ තුල ජීවමාන වෙනකොට අවුරුදු 12ක් ගිහින් තියෙනවා අරහත්ත්වයටපත් වෙන්න. එහෙමනම් පුහුණු කළ යුත්තක්, වැඩි යුත්තක්, ගලපාගත යුත්තක් අපේ ජීවිතවල තියෙනවා. ඒ ගලපා ගැනීමෙන් තොරව මේ වැඩපිළිවෙල අපිට කරගන්න පුළුවන් කමක් නැහැ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ පහළ වෙන මේ අනුරුද්ධ මහරහතන් වහන්සේ උන්වහන්සේ අනිත් එක තමයි ඒ කාලේ මේ රහතන් වහන්සේලාට පවා පුදුම කුසලතාවයක් තිබුණා කෙනෙක්ගේ හිත විශ්ලේෂණය කරලා කියන්න. දැන් උන්වහන්සේට අරහත්ත්වයටපත් වෙන්න කලින් සක්වලවල් 1000ක් පේන දිවසක් තිබිලා තියෙනවා. දිවස්ලාභින් අතර අග්‍රයිනේ අනුරුද්ධ මහරහතන් වහන්සේ. සක්වලවල් 1000ක් පේන දිවසක් තිබිලා තියෙනවා. හැබැයි රහත් වෙලා නැහැ. දවසක් සාරිපුත්ත හාමුදුරුවෝ ළඟට ගිහින් කියනවා, ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ මට සක්වලවල් 1000ක් පේන දිවසක් තියෙනවා කියනවා. හැබැයි මට තව මාර්ගඵලයක් නැහැ කියනවා. මාර්ගඵලයක් නැති වුණාට මම වීරිය අතහැරලා නම් පසු බැහැලා නැහැ කියනවා. කාරණා තුනක් කිව්ව මොකද්ද? සක්වලවල් 1000ක් පේන දිවසක් තියෙනවා. මම පසු බැහැලා නැහැ ඒ වුණාට. හැබැයි මට මාර්ගඵලයක් නැහැ. එතකොට බලන්න මේ සාරිපුත්ත හාමුදුරුවෝ කියන කතාව. හැබැයිද සක්වලවල් 1000ක් පේනවද කියලා ඒක අගය කරපු තැනක නෙමෙයි නැවතුනේ. ආයුෂ්මතුනි ඔබ වහන්සේට සක්වලවල් 1000ක් පේනවා කියලා හිතෙනවා නම්, ඔබ වහන්සේගේ හිත කියනවා නම් මට සක්වලවල් 1000ක් පේන දිවසක් තියෙනවා කියලා ඔබ වහන්සේට හිතෙනවා නම් ඔබ වහන්සේට මාන්නේ තියෙනවා කියනවා. ඒ වගේම ඔබ වහන්සේ කියනවා නම් මට තවම මාර්ගඵලයක් නැහැ කියලා ඔබ වහන්සේට කුක්කුච්චේ තියෙනවා කියනවා. හැබැයි මම පසු බැහැලා නැහැ කියනවා නම් ඔබ වහන්සේට උද්දච්චේ තියෙනවා කියනවා. දැන් බලන්න මේ කියන විදියට පුදුම විදියට මනස විශ්ලේෂණය කරලා කෙනෙක්ගේ අභ්‍යන්තරයට බැහැලා එයාගේ මනස ගැන කියන්න පුළුවන් ඥානයක් තිබිලා තියෙනවා. ඉතින් මාර්ගඵලලාභීන් බිහි වුණා කියන එක පුදුමයක් නෙමෙයි. දැන් මේ දේශනාව බලන්න කාරණා 8ක් තියෙනවා. පළවෙනි බලන්න දැන් ඔබ බලන්න ඕන මොකද්ද? ඔබේ ජීවිතේ මේවා තියෙනවද? ඒවා නැත්තම් ඔබ ධර්මයේ සැබෑ හිමිකාරයෙක් නෙමෙයි. දැන් සැබෑ හිමිකාරීත්වයේ තියෙන මේ ගුණධර්ම මත මිසක් පාරම්පරික බෞද්ධයා මත නෙමෙයි. මොකද බුදුරජාණන් වහන්සේ බණ කිව්වේ බෞද්ධයන්ට නෙමෙයිනේ. බහුතරයක් Hindu සමාජයටයි භාග්‍යවතුන් වහන්සේ බණ කිව්වේ
ඒ බහුතරයක් Hindu සමාජයේ පිරිසත් බුදුරජාණන් වහන්සේ බණ කිව්වේ මානව වර්ගයාට ඇත්තටම. බෞද්ධයන් බණ කිව්වා කියලා කතාවක් නැහැ. දැන් බලන්න මේ දේශනාව පටන් ගන්න තැන අප්පිච්චස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡස්ස. මහණෙනි මේ ධර්මයේ තියෙන්නේ අල්පේච්ඡ කෙනාටයි. මහිච්ඡ කෙනාට නෙමෙයි. සන්තුට්ඨස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ඨස්ස. මහණෙනි මේ ධර්මයේ තියෙන්නේ ලද දෙයින් සතුටු වෙන කෙනාටයි. ලද දෙයින් සතුටු නොවන කෙනාට නෙමෙයි. පවිවිත්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ සංගණිකාරාමස්ස. මහණෙනි මේ ධර්මයේ තියෙන්නේ හුදෙකලාවට ඇලුණු ක්ලේශයන්ට නොඇලුණු හිතක් තියෙන කෙනාටයි. සංගණිකාරාමස්ස. පිරිස පිරිවරාගත්ත කෙනාට නෙමෙයි. හතරවෙනි කාරණය ආරද්ධ විරියස්සායන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස. අපි මේවා විස්තර කරනකොට ඔබට තේරෙයි මහණෙනි මේ ධර්මයේ තියෙන්නේ ඇරඹූ වීරිය තියෙන කෙනාටයි. කුසීත කෙනාට නෙමෙයි. උපට්ඨිත සතිස්සායන් ධම්මෝ නායන් ධම්මෝ. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි මේ ධර්මයේ තියෙන්නේ උපට්ඨිත සතිස්සායන් ධම්මෝ සතිපට්ඨානේ නම් වූ එළඹ සිටි සිහිය තියෙන කෙනාටයි. නායන් ධම්මෝ මුට්ටස් සතිස්ස. මුට්ටස් සතිස්ස කියන්නේ සිහි මුලා වෙච්ච කෙනාට නෙමෙයි. ඊළඟට 6 වෙනි කාරණේ කියනවා සමාහිතස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසමාහිතස්ස. මහණෙනි මේ ධර්මයේ තියෙන්නේ එකඟ වූ කුසලයට සිත් ඇති කෙනාටයි. විසිරුණු අකුසලයට බැහැගත් සිත් තියෙන කෙනාට නෙමෙයි. ඔන්න 7 වෙනි එක නම් බොහෝම ජනප්‍රිය වාක්‍යයක්. මොකද්ද ජනප්‍රිය වාක්‍යය? පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මහණෙනි මේ ධර්මයේ තියෙන ප්‍රඥාවන්ත කෙනාටයි. දුර්වල ප්‍රඥාවක් තියෙන කෙනාට දුප්පඤ්ඤ කෙනාට නෙමෙයි. පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. ඔන්න දැන් කාරණා 7ක් කිව්වා. අනිත් එක තමයි මේ ධර්ම කාරණාවල න්‍යාය ඔස්සේ සූත්‍ර ගවේෂණය කරන්න. ඒක මම පස්සේ ඔබට කියලා දෙන්නම්. ඒතර කාරණා කීයක් කිව්වද? කාරණා 7ක් කිව්වා. දැන් එහෙනම් 8ක් තියෙනවා කිව්වේ. 8ක් තියෙනවා කිව්වේ 8 වෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ තමයි එකතු කරන්නේ. අනේ කාරණේ තමයි වැදගත්ම කාරණේ මේකේ තියෙන. 8 වෙනි කාරණේ. දැන් බලන්න කාරණා 7ක් කිව්වා. 8 වෙනි කාරණයත් අපි බලමු. නිස්පපංච රාමස්සායන් ධම්මෝ නායන් ධම්මෝ ප්‍රපංච රාමස්ස ප්‍රපංච රතිනෝ. මහණෙනි මේ ධර්මයේ තියෙන්නේ තණ්හා මාන දිට්ඨි නම් වූ ප්‍රමාදයන්ගෙන් තොරව ඇලුණු කෙනාටයි. එහෙම නැතුව මේ ප්‍රපංචත් එක්ක ගනුදෙනු කරන ප්‍රපංච ලෝකයක් එක්ක මෑලිලා බැඳිලා වැහිලා ඉන්න ශ්‍රාවකයෙකුට නෙමෙයි. අන්න ඒක හරි වැදගත් ප්‍රකාශනයක්. අපි පුළුවන් තරම් තේරුම් ගන්න උත්සාහ කරමු. දැන් බලන්න උන්වහන්සේට මේ කල්පනා ටික ඇති වුණේ කැලේ වැඩ ඉද්දි. බේසකලාවනේ භාග්‍යවතුන් වහන්සේ සුන්සුමාරගිරිය වැඩ ඉන්නවා. චේතිය රටේ ප්‍රාචීන වංශ කැලේ මේ අනුරුද්ධහාර වැඩ ඉන්නවා. ඉතින් අනුරුද්ධහාරුගේ හිතේ මේ අදහස් ටික උපන්නා. අනුරුද්ධ හාමුදුරුවන්ගේ හිතේ මේ අදහස් ටික ඉපදිලා උන්වහන්සේගේ හිතේ ඇතිවෙච්ච මේ අදහස් වලට අනුව උන්වහන්සේ කල්පනා කළා. ඇත්තටම මේ ධර්මයේ කාටද අයිති කියලා. ඔන්න දැන් හිතා ගන්න පින්වත්නි මේ ධර්මයේ සැබෑ උරුමකාරයා සැබෑ හිමිකරුවා කවුද? මම ඇත්තටම හිමිකාරයෙක්ද කියලා හොයාගන්න. අප්පිච්චස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡස්ස. මහණෙනි මේ ධර්මයේ අල්පේච්ඡ කෙනාටයි. මහිච්ඡ කෙනාට නෙමෙයි. නායන් ධම්මෝ න අයන් ධම්මෝ මහිච්ඡස්ස. එහෙම තමයි ඒක හැදෙන්නේ. මහිච්ඡ කෙනාට නෙමෙයි. මහිච්ඡ කියන්නේ ඒ කියන්නේ අල්පේච්ඡ කියලා කියන්නේ පින්වත්නි අවම යැපීම් අවම බලාපොරොත්තු තියනවා කියන එක අල්පේච්ඡ කියන්නේ. අල්පේච්ඡ කියන වචනේ තේරුම් ගොඩක් තියෙනවා. ඒවා බෙදන්න පුළුවන්. දූතාංග අල්පේච්ඡතාවයේ තියෙනවා, ප්‍රත්‍ය අල්පේච්ඡතාවයේ තියෙනවා, පර්යාප්ති අල්පේච්ඡතාවයේ කියලා මේ අල්පේච්ඡතාවයේ නානාවිධ ප්‍රභේදයන් තියෙනවා. ඒ කියන්නේ සමහරවිට ඉන්නවා ප්‍රත්‍ය අල්පේච්ඡයි. ප්‍රත්‍යයන් පිළිබඳ අල්පේච්ඡතාවයේ තියෙන්න පුළුවන්. තවත් අය ඉන්නවා දූතාංග අල්පේච්ඡයි. Tamange ළඟ ಗುಣ තියෙනවා. ඒවම ප්‍රදර්ශනය කරන්න යන්නේ නැහැ. දැන් බලන්න අද සමහර වෙලාවට මේ ಗುಣ නැහැ. පොඩි දෙයක් තිබ්බත් ඒක ප්‍රදර්ශනය කරන ගතිය වැඩි නේද?
පොඩි දෙයක් තිබ්බත් ඒක ප්‍රදර්ශනය කරනවා. සමහරලාට එයා භාවනා කරන එක ලෝකයට හංගවන්නේ මෙන්න මේ විදියට. දැන් සමහරට ගෙදර අම්මා භාවනා කරනවා නම් ඒ අම්මා කියනවා දැන් මම මේ වෙලාවට භාවනා කරනවා ටීවී එහෙම දාන්න එපා රේඩියෝ දාන්න එපා මම භාවනා කරන පැය මේ කියලා එයා රටටම කියාගෙන ගෙදරටම කියාගෙන අඬබෙර ගහලා තමයි එයා භාවනා කරන්නේ. ඒතකොට ඒ කරන වැඩ ආස්සේ අපිට පේනවා මේ Tamanගේ අර ගුණධර්ම ප්‍රදර්ශනය කරන ගතියක් තියෙනවා. අන්න එහෙම කෙනෙකුට මේ ධර්මයේ අයිතියක් නැහැ. හේතුව තමයි අල්පේච්ඡතාවය ගැන පැහැදිලි කරද්දී එකක් තියෙනවා ප්‍රත්‍යල්පේච්ඡතාවය අනිත් එක තමයි දූතාංගල්පේච්ඡතාවය. ඒ කියන්නේ දූතාංගල්පේච්ඡතාවය කියලා කියන්නේ මේ සමහරවිට ඔය දූතාංග රකින්න තෙලස් දූතාංග තියෙනවනේ. අතීතේ හිටි රහතන් වහන්සේලා හරි පුදුමයි පින්වත්නි. උන්වහන්සේලාගේ අරහත්ත්වයේ මොනතරම් සුන්දර එකක්ද කියලා ධර්මයෙන් බැලුවම් පේනවා. සමහර වෙලාවට ඒ රහතන් වහන්සේලා ඔය එක හාමුදුරු කෙනෙක් ඉඳලා තිනවා අවුරුදු මගේ මතකයේ හැටියට අවුරුදු 33ක් විතර සොහොනේ ඉඳලා තියෙන්නේ. සෝසානිකාංගය කියලා එකට කියන්නේ දූතාංගවල සොහොනේ ඉඳලා තියෙන්නේ. හැමදාමත් රැයට සොහොනේ රැය පහන් කරලා තියෙන්නේ. ගෝලයා දන්නේ නැහැ කියනවා මගේ ගුරුවරයා සොහොනේ රැය පහන් කරනවා කියලා. ඒකට කියන්නේ මොකද්ද? ඒකට කියන්නේ දූතාංගල්පේච්ඡතාවය. දූතාංග රකින්නවා කියන්නේ අර එක හාමුදුරු කෙනෙක් හොඳට මේ දානෙහිම වළඳලා දානේ සම්බන්ධව දූතාංග ගණනාවක් තියෙන එකක් තමයි පින්වත් ඔය පත්තපිණ්ඩිකාංගේ වගේ දූතාංග තියෙනවා. එතකොට තව දූතාංග අතර එක වේලක් විතරක් වළඳලා ඉන්නවා. එක වේලයි වළඳන්නේ කිසිම හේතුවක් නිසා වළඳන්නේ පත්තපිණ්ඩිකාංගයත් එක්ක සමාදන් වුණාට පස්සේ පාත්‍රයට වැටෙන ටික ඔක්කොම වළඳනවා. ඊට වඩා වළඳන්නේ නැහැ. පාත්‍රයට වැටෙන ටික විතරයි උන්වහන්සේ වළඳන්නේ. ඉතින් මෙහෙම වැඩ ඉද්දී එක දවසක් ගෝලයාට හම්බෙලා තිනවා උග්ගහක්. උග්දණ්ඩක් හම්බෙලා තියෙනවා. ඉතින් ගෝලයාට මේක හම්බ වුණු ගමන් හිතලා තියෙනවා අනේ අපේ ගුරු ස්වාමීන් වහන්සේටත් මේකෙන් කෑල්ලක් දෙන්න පුළුවන් නම් හොඳයි. අපේ ගුරුවරයාටත් මේකෙන් කෑල්ලක් දුන්නා නම් හොඳයි. ඉතින් උන්වහන්සේ ගිහින් අහනවා දැන් ඔකත් අරගෙන දැන් විකාලයට අහුවෙන්නේ නැති වෙන්න ගිහින් අහනවා ස්වාමීනි අද මේ උග්දණ්ඩක් හම්බ වුණා මේ කෑල්ලක් ඔබ වහන්සේටත් දෙන්නද මේ ඉතින් කපලා මැටි භාජනයකට අරගෙන පාත්‍රයට අරගෙන ගෙනත් දෙන්න ඇති. ඒතර උන්වහන්සේ කියනවා ආයුෂ්මතුනි මං වළඳලා ඉන්නේ කියනවා. මට දැන් ඇති කියනවා. නෑ ස්වාමීනි මේක හම්බ වුණු ගමන් ඔබ වහන්සේටත් අරගෙන ඉන්න හිතුණා. අනේ ස්වාමීනි මං කෙරෙහි අනුකම්පාවෙන් වළඳන්න. දැන් උන්වහන්සේ දූතාංගය ආරක්ෂා කරගෙන ඉන්න එක වේලයි යැපෙන්නේ. තෙලස් දූතාංග කියලා දූතාංග තියෙනවා ධර්මයේ පුහුණු ඒවා රකින්න ඕන කියලා එකක් නැහැ. නමුත් ඒවා ආරක්ෂා කිරීම නිවනට වඩාත් කිට්ටු වෙන ශ්‍රාවකයෙකුට උදව්වක්. මහා කස්සප මහ රහතන් වහන්සේ දූතාංග සියල්ල රැකගෙන හිටපු කෙනෙක්. කෙනෙක් කියන්න පුළුවන් මොකටද ඒවා රකින්නේ කියලා. ඒ යාගේ තියෙන පටු දෘෂ්ටියට එක්කෝ යාගේ ලාභ සත්කාර වෙනුවෙන් එයා ඒ කතාව කියන්නේ. නමුත් මේ දූතාංගවල ධර්මයට විශාල අනුග්‍රහයක් නිවනට උදව්වක් තියෙනවා කියලා අපගේ බුදුරජාණන් වහන්සේමයි දේශනා කළේ. ඒ නිසා ඒකට ගරහන්න බෑ. ඒ වෙලාවේ මේ අර ගුරු ස්වාමීන් වහන්සේ දැන් දූතාංගේ රැකගෙන මම හිතන අවුරුදු 13ක්ද කොහෙද උන්වහන්සේ එක දිගට පත්තපිණ්ඩිකාංගේ හිම සමාදන් වෙලා ඉඳලා තියෙන්නේ. දෙවනි වතාවෙත් කිව්වා ස්වාමිනී ඔබ වහන්සේට එක කෑල්ලක් ගෙනාවා වළඳන්න කියලා. ඒතර උන්වහන්සේ කෝ අනේ ආයුෂ්මතුනි මං එක වළඳලා ඉන්නේ කිව්වා. දැන් එක වේලයිනේ වළඳන්නේ දූතාංගේ රැකගත්තාම. තුන්වෙනි වතාවේ අහලා තියෙනවා ඔබ වහන්සේ මේ පත්තපිණ්ඩිකාංගේවත් සමාදන් වෙලාද ඉන්නේ කියලා අහලා තියෙනවා. ඒ වෙලාවේ පින්වත්නි අවුරුදු ගණනාවක් රැකපු දූතාංගය අතහැරලා කමක් නැහැ ආයුෂ්මතුනි නම් එක කෑල්ලක් වළඳමු කියලා එදා වළඳලා තියෙනවා. හේතුව මොකද්ද? ඒවට කියන්නේ පින්වත්නි මේ දූතාංග අල්පේච්ඡතාවය. බලන්න අල්පේච්ඡතාවේ ගොඩක් ප්‍රභේද තියෙනවා. පර්යාප්ති අල්පේච්ඡතාවේ. දහම් දැනුම තියෙනවා. ඕනෑවට වඩා ප්‍රදර්ශනය කරන්න යන්නේ නෑ. සමහර හාමුදුරුවරු ඉඳලා තියෙනවා එක බණ පදයකින් පින්වත්නි විශාල පිරිසකගේ ප්‍රඥාව අවදි කරන්න පුළුවන් එක බණ පදයකින් ගොඩාක් බණ වලින් නෙමෙයි. නමුත් බිම් බලාගෙන දැන් සාරිපුත්ත හාමුදුරුවෝනත් මහා ප්‍රඥාවන්තයි. නමුත් පින්ඩපාතේ වැඩි කොහොමද? අං කැඩිච්ච ගොනෙක් වගේ කියනවා. සාරිපුත්ත සීහනාද සූත්‍රයේ තියෙනවා ස්වාමීනි මම පින්ඩපාතේ යන්නේ අං කැඩිච්ච ගොනෙක් වගේ කියනවා. අං කැඩිච්ච ගොනෙකුට පින්වත්නි ගොනෙකුට තියෙන ඒ ගුණාගේ තියෙන වටිනාම දේ තමයි අන්තට්ටුව. අන් ටික කැඩිලා ගියපු ගොනෙකුට පින්වත්නි ගොනෙකුට තියෙන අභිමානේ නෑ.
අං කැඩිච්ච ගොනික් වගේ කියනවා මම පිණ්ඩපාත යන්නේ. ස්වාමීනි මං එහෙමයි පිණ්ඩපාත යන්නේ කියනවා. දැන් බලන්න සමහර ස්වාමීන් වහන්සේලාට දහම් දැනුම තියෙනවා. නමුත් ඒවා බලින් ප්‍රදර්ශනය කරන්න යන්නේ නැහැ. තර්ක විතර්ක මතවාද නැහැ. අද ඉන්න අය නම් තර්ක කර කරනේ මේ ගමන යන්නේ. පින්වත්නි තර්කයෙන් මේ වැඩේ කරගන්න කියන තරම් පුළුවන්කමක් නැහැ. තර්කයෙන් ඔය හිතන තරම් දෙයක් කරගන්න බෑ. නිවන අතක්කාවචරයි. තර්කයට ගලපන්න බෑ නිවන. භාග්‍යවතුන් වහන්සේම වදාරනවා මහණෙනි මට ලෝකයේත් එක්ක වාදයක් නැහැ කියනවා. එක දේශනාවක තියෙනවා මහණෙනි මට ලෝකයේත් එක්ක වාද නැහැ. මේ ලෝකයානි මාත් එක්ක වාදයට පැටලෙන්නේ කියනවා. මහණෙනි මට ලෝකයා එක්ක වාදයක් නැහැ කියනවා. ඒතර අපිට තේරෙනවා මේ පර්‍යාප්ති අල්පේච්ඡතාවය කියන්නේ තමහර දහම් දැනුම දන්න දේවල් කියලා දුන්නට ඉතින් මොකද වෙන්නේ කියලා කියන්න පුළුවන්. නමුත් මේ සමහර වෙලාවට එහෙම විඩාවක්වත් ඒ ස්වාමීන් වහන්සේලා අරගෙන නැහැ. මේ විදිහට අර දැන් ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට නම් ධර්මයට එන කෙනෙක් නම් අවම යැපීම් තියෙන්න ඕන. ලැබිච්ච දෙයකින් සතුටු වෙන්න පුළුවන් හිතක් තියෙන්න ඕන. ඒකයි කිව්වේ අපිච්චස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්චස්ස. මහණෙනි මේ ධර්මයේ තියෙන්නේ අල්පේච්ඡ කෙනාටයි මහිච්ඡ කෙනාට නෙමෙයි. මහිච්ඡ භාවයක් තියෙනවා නම් කොච්චර ලැබුණත් සංසිඳෙන්නේ නැත්නම් කොච්චර හම්බුණත් එයා සතුටු වෙන්නේ නැත්නම් ඒ සතුටු නොවන ජීවිතය ඇස්සේ තියෙන මහිච්ඡකමක් පින්වත්නි. ඒ මහිච්ඡ කෙනෙකුට මේ ධර්මීය අයිතියක් හිමිකාරීත්වයක් උරුමකමක් නැහැ. දැන් මම අද මේ දේශනාව මෙච්චර සරල කරලා කියන්නේ ඉතින් ඒ අතන්ගේ විශේෂ ඉල්ලීමට. ඒතකොට ඒ නිසා පින්වත්නි මේ ධර්මයේ තියෙන අල්පේච්ඡ කෙනාටයි මහිච්ඡ කෙනාට නෙමෙයි. දෙවෙනි එක මොකද්ද? සන්තුට්ඨස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ඨස්ස. මේ ධර්මයේ තියෙන්නේ ලද දෙයින් සතුටු වෙන කෙනාටයි. අවම යැපීම් තියෙන කෙනාට මුලින් කිව්වා. දැන් උනාන්සි මතක් කරනවා මේ ධර්මයේ තියෙන්නේ ලද දෙයින් සතුටු වෙන කෙනාටයි. අසන්තුට්ඨස්ස ලැබිච්ච දෙයකින් සතුටු නොවන කෙනාට නෙමෙයි. ඔකට එක දේශනාවක් තියෙනවා මේ සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවලු කය කැලේ තියාගෙන හිත නගරේ තියාගෙන ඉන්න. තවත් ස්වාමීන් වහන්සේලා ඉන්නවලු හිත මේ කය නගරේ තියාගෙන හිත කැලෑවේ තියාගෙන. තවත් ස්වාමීන් වහන්සේලා ඉන්නවලු ඒ උන්වහන්සේ මේ කයත් නගරේ හිතත් නගරේ කියනවා. තව ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා කියනවා කයත් වනයේ තියාගෙන හිතත් වනයේ තියාගෙන. එතකොට සමහර කෙනෙක් ඉන්න පුළුවන් ධර්මයේ පුහුණු කරන ගමන් ඒ පුහුණු කරන ධර්මයේ තුල සමහර වෙලාවට උන්වහන්සේගේ කය තියෙන්නේ කැලෑවේ නමුත් හිත තියෙන්නේ වනයේ. හිත තියෙන්නේ නගරේ. ඒකට ප්‍රධාන හේතුවක් තියෙනවා. හේතුව තමයි උන්වහන්සේගේ මේ සමහරවට ඇඟ කැලේ තියාගෙන හිටියට බරපතල විදියට හිතේ කෙලෙස් දෝරේ ගලනවා නම් ඒ ඇඟ විතරක් කැලේ තියාගෙන ඉඳලා කිසිම තේරුමක් නැහැ පින්වත්නි. ඇඟ විතරක් කැලේ තියාගෙන ඉන්න එක තේරුමක් නැහැ. ඒතකොට ඇඟ කැලේ තියාගෙන ඉන්න ගමන් එයා දක්ෂ වෙන්න ඕන කොහොමද? එතකොට හිතටත් කෙලෙස් දෝරේ ගලන්න දෙන්නේ නැතුව හිතත් පරිස්සම් කරගන්න එයාට වැඩපිළිවෙලක් තියෙන්න ඕන. එතකොට හිත පරිස්සම් කරගන්න ශ්‍රාවකෙක් හැම වෙලාවකම ඒ කියන්නේ කය විතරක් ඇඟ විතරක් කැලේ තියාගන්නේ නැහැ. ඒ කියන්නේ ඔකට හරිම ලස්සන වචනේ තමයි භාග්‍යවතුන් වහන්සේ වදාළ විදියට ඒ කියන්නේ ක්ලේශකාමය හිතේ තියාගෙන වස්තුකාමී විතරක් අත්හැරලා ඉන්නවා. ඒක බුදු සමය අගය කරන අවස්ථාවක් නෙමෙයි. වස්තුකාමී නෑ නමුත් ක්ලේශකාමී තියෙනවා. තව අය ඉන්නවා දැන් වස්තුකාමී නැති කෙනෙකුට ක්ලේශකාමී තියෙන්න බැරිද? පුළුවන්. ඒ කියන්නේ මඩක් තියෙනවා මඩ ගඳක් තියෙනවා වගේ. වස්තුකාමී නෑ. යා ගෙදර අත්හැරලා, බිරිඳ අත්හැරලා, ස්වාමියා අත්හැරලා, දරුවෝ අත්හැරලා, ඔක්කොම අත්හැරලා මහාන වෙලා තියෙන්නේ. මහාන වෙලා කැලේ ඉන්නවා. හැබැයි වස්තුකාමී අත්හැරියට යාට ක්ලේශකාමී තියෙනවා. හිතේ කෙලෙස් උඩු දුවනවා. එතකොට හිතේ කෙලෙස් උඩු දුවනවා නම් වස්තුකාමී විතරක් අත්හැරලා වැඩක් නැහැ. එතකොට වස්තුකාමීයයි ක්ලේශකාමීයයි දෙකම අත්හරින ශ්‍රාවකයෙකුට අසන්තුට්ඨස්සායන් ධම්මෝ නායන් ධම්මෝ සන්තුට්ඨස්ස. මේ ධර්මයේ තියෙන්නේ ලැබිච්ච දෙයකින් සතුටු වෙන කෙනාට. ලැබිච්ච දෙයකින් සතුටු නොවන කෙනාට නෙමෙයි. ඔන්න තුන්වෙනි කාරණේ උන්වහන්සේ මතක් කරනවා
පවිවිත්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ සංගණිකාරාමස්ස. මේ ධර්මයේ තියෙන්නේ පවිවිත්ත කියලා කියන්නේ හුදෙකලාවට ඇලුණු කෙනාට. සංගණිකාරාමස්ස න අයන් ධම්මෝ සංගණිකාරාමස්ස කියන්නේ පිරිස පිරිවරාගත්ත කෙනෙකුට නෙමෙයි. ඒතර මේ ධර්මයේ හිමිකාරීත්වයේ තියෙන කාටද? මේ ධර්මයේ හිමිකාරීත්වයේ තියෙන්නේ පිරිහුණු කෙලෙස් ධර්මයන්ට ඇලුණු කෙනෙකුට නෙමෙයි. ඒතර පිරිහුණු කෙලෙස් ධර්මයන්ට ඇලුණු කෙනාගේ ජීවිතේ හැම වෙලාවකම පිරිසත් එක්කනේ ගනුදෙනු යන්නේ සංගණිකාරාමස්ස. එහෙම කෙනෙකුට නෙමෙයි මේ ධර්මයේ තියෙන්නේ. ඒතර මේ ධර්මයේ තියෙන කාටද? පවිවිත්තස්සායන් ධම්ම හුදෙකලාවට ඇලුණු කෙනාට, විවේකයට කැමති කෙනාට. මොන විවේකයේද? ඔන්න ධර්මයේ විස්තර කරනවා. මොනවාද? කාය විවේකය, චිත්ත විවේකය, උපදි විවේකය. මෙන්න මේ තුනට කැමති කෙනාට තමයි මේ ධර්මයේ තියෙන්නේ. කාය විවේකයට කැමති, මානසික විවේකයට කැමති, උපදි විවේක. උපදි විවේක කියන්නේ මොකද්ද පින්වත්නි? මේ තමන්ගේ ජීවිතය කෙලෙස් නැතිවීමෙන් ඇතිවෙන විවේකයක් තියෙනවා. පින්වත්නි මොනතරම් කාය විවේකයක් තිබ්බත් වැඩක් නැහැ. චිත්ත විවේකයක් තිබ්බත් වැඩක් නැහැ. උපදි විවේකේ නැත්තම්. මොකද්ද උපදි විවේකය කියලා කිව්වේ? උන්වහන්සේ මතක් කරනවා කෙලෙස් නැතිවීමෙන් ඇතිවෙන විවේකයක් තියෙනවා. ඒ කියන්නේ කෙලෙස් හිස්වීම නිසා යාගේ හිතේ විවේකයක් හටගෙන තියෙනවා. ඒතර කෙලෙස් නැතිවීමෙන් ඇතිවෙන විවේකයට ඇලුණු බැඳුණු ශ්‍රාවකයෙකුට තමයි පින්වත්නි මේ ධර්මීය උරුමකාරකම හිමිකාරීත්වය තියෙන්නේ. සමහරට විවේකයේ ඉන්න පුළුවන්. දැන් අපි විවේකයක් කියලා කියන්නේ සමහර වෙලාවට විවේකය කියන එක අපි අර්ථ දක්ව ගන්න විදියට අනුව පින්වත්නි එයාගේ ජීවිතේ හැම වෙලාවකම කෙලෙස් ඇති වෙන විදිහේ විවේකයකටත් එයාට බැහැ ගන්න පුළුවන්. නමුත් මෙතන උපදි විවේකය කියන එක ඊටාම වැදගත් දෙයක්. කෙලෙස් නැතිවීමෙන් ඇතිවෙන විවේකයක් තියෙනවා. ඒතර කෙලෙස් නැතිවීම නිසා අත්විඳින විවේකයකට කැමති කෙනෙකුට තමයි මේ ධර්මයේ තියෙන්නේ. පින්වත්නි අන්න එහෙම කැමැත්තක් හදාගත්ත ශ්‍රාවකෙක් තමයි හැම වෙලාවකම එවැනි තත්වයට පිවිසෙන්නේ. ඒක තමයි තුන්වෙනි කාරණය. හතරවෙනි කාරණේ තමයි පින්වත්නි ආරද්ධ විරියස්සායන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස. මහණෙනි මේ ධර්මයේ තියෙන්නේ ඇරඹූ වීරිය තියෙන කෙනාටයි. ආරද්ධ විරියස්සායන් ධම්මෝ. ඇරඹූ වීරිය. ඇරඹූ වීරිය කියන්නේ මේ මොහොතේ ආරම්භලා වීරිය. හෙට නෙමෙයි. ගියපු වීරියක් ගැන නෙමෙයි. මේ මොහොතේ ආරම්භ කරලා. ඒ කියන්නේ වර්තමානයේ තුල වීරියෙන් ඉන්නවද? අන්න එහෙම කෙනෙකුටයි මේ ධර්මයේ තියෙන්නේ. මොන වීරියද? උපන් කුසලයේ තුල ශක්තිමත් වීම. නූපන් කුසලයේ උපද්ද වීම පිණිස වීරිය. උපන් අකුසලයේ දුරු කිරීම පිණිස පවතින වීරිය. නූපන් අකුසලයට දොර වසා තැබීම. මෙන්න මේ කාරණාවලට කියනවා ආරද්ධ විරිය කියලා. ඒ කියන්නේ ආරම්භූ වීරිය තියාගන්නවා. ආරද්ධ විරියස්සායන් ධම්මෝ නායන් ධම්මෝ භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා කුසීතස්ස. ඒ කියන්නේ කුසීතයි කියලා කිව්වේ යාගේ වීරිය පිරිහිලා ගිහින්. එතකොට ආරම්භූ වීරිය තුල ශක්තිමත් නොවුනොත් එහෙම විවිධ දේවල් වලින් යාගේ ජීවිතේ වැහිලා යන්න පුළුවන්. ඒ කියන්නේ ආරම්භූ වීරිය තියාගෙන හිටියේ නැති වුණොත් එහෙම ඒ වීරිය තුලම යාට ඒක පවත්වගෙන යන්න බැරි වුණොත් එහෙම සමහර වෙලාවට ධර්ම මාර්ගයේම ඉන්න කෙනෙක් පවා අනික් පැත්තට හැරිලා උඩුකුරු වෙලා විනාශ වෙලා යන්න පුළුවන්. දැන් සමහර වෙලාවට ආරම්භූ වීරිය නැති කෙනෙකුට පොඩි මානසික සුවයක් අත්විඳින්න හම්බ වෙනවා. ඒ කියන්නේ ආරම්භූ වීරිය තුල ශක්තිමත් වෙලා යා පවත්වගෙන යන්න බැරි කෙනෙකුට. ඒතරොන් ටික කාලයක් යනකොට යාට හිතෙනවා නේ මං විතරක් නෙමෙයි භාවනා කරන්න ඕන අපේ ගෙදර නෝනත් භාවනා කරනවා නම් හොඳයි. අපේ දරුවොත් භාවනා කරනවා නම් හොඳයි. ඊට පස්සේ යා දරුවන්ටයි නෝනටයි භාවනාව උගන්වන්න පටන් ගන්නවා. ඒ දරුවටයි නෝනටයි භාවනාව උගන්වන්න ගිහින් බලාගෙන ඉද්දී යාගේ ආරම්භූ වීරිය කඩා වැටිලා භාවනා ගුරුවරයෙක් වෙලා දන්නේව නැතුව. ඒතර සමහරලාවට මේ ස්වාමින් වහන්සේ නමකට උනත් පින්වත්නි ආරම්භූ වීරිය නැති වුණොත් එහෙම මේ පැවිද්ද විතරයි, කියන්නේ සිවුර විතරයි තියෙන්නේ. අපි හැමෝටම මෙහිමයි පින්වත්නි. ස්වාමින් වහන්සේ නමකට උනත් ඒ ආරම්භූ වීරිය, ආරද්ධ විරිය කියන එක පවත්වගෙන යන්න බැරි වුණොත් නිකන් කය මහාන කරගෙන ඉන්නවා. ඇඟ මහාන වෙලා තිබ්බට හිත මහාන වෙලා නැහැ. භාග්‍යවතුන් වහන්සේම වදාරනවන්නේ නකේන මුණ්ඩෝ සමනෝ කියලා. මහණෙනි ඇඟ මහාන කරගත්තට වැඩක් නැහැ, හිත මහාන කරගෙන නැත්තම් කියලා. හිත මහාන කරගෙන නැත්තම් මහණෙනි ඒක හරියට අනුන්ගේ හරක් බලන ගොපල්ලෙක් වගේනේ කියන්නේ. ඒ කියන්නේ හේකට හේතුව මොකද්ද? ඒ පැවිද්ද ඇතිවීමත් එක්කම යා තුළ ආරද්ධ විරිය නැහැ.
ඇරඹූ වීරිය පවත්වගෙන යෑමේ කුසලතාවයක් දක්ෂතාවයක් නැහැ. එතකොට මේ ධර්මයේ හිමිකාරීත්වයේ තියෙන කාටද? ඇරඹූ වීරිය තියෙන කෙනාට. පැවිද්දට නෙමෙයි. සිවුරත් පොරවගත්ත කෙනාට නෙමෙයි. එතකොට සිවුර පොරවගත්ත කෙනෙක් ඉන්න පුළුවන් ඇරඹූ වීරිය නැහැ. එයාට ධර්මයේ හිමිකාරීත්වයක් නැහැ. ගිහියෙක් ඉන්න පුළුවන් සමහරට එයාට සිවුරක් නැහැ ඇඟේ. නමුත් එයාට ඇරඹූ වීරිය තියෙනවා. අන්න එයාට ධර්මයේ අයිතියක් තියෙනවා. ඇරඹූ වීරියක් තියෙන කෙනාට තමයි පින්වත්නි මේ ධර්මයේ සැබෑම හිමිකාරීත්වයේ, සැබෑම උරුමකාරීත්වයේ, සැබෑම අයිතිකාරීත්වය තියෙන්නේ. එතකොට මේ ඇරඹූ වීරිය පවත්වාගෙන යෑමේ දක්ෂතාවයත් එයාට තියෙන්න ඕන. එහෙම නැති වුණොත් එහෙම හාමුදුරුවරු කෙනෙකුට පවා ඒක මේක හරියට සොයන් විවේචනයක් වගේ හාමුදුරුවන්ටත් වෙන්නේ පිරිත් කියා නිකන් හිස් අතින් මැරිලා යන්නයි. බණ කියා හාමුදුරුවන්ටත් වෙන්නේ හිස් අතින් මැරිලා යන්නයි. මොකද ඒ හාමුදුරුවන්ගේ ඇරඹූ වීරිය නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පස්වෙනි කාරණය උපට්ඨිත සතිස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මුට්ටත් සතිස්ස. මහණෙනි මේ ධර්මයේ තියෙන්නේ සතිපට්ඨානයේ නම් වූ ඵලයේ තුල එළඹ සිටි සිහිය තියෙන කෙනාටයි සිහි මුලා වෙච්ච කෙනාට නෙමෙයි. මුට්ටත් සතිස්ස කිව්වේ සිහි මුලා වෙනවා. ඒ කියන්නේ යාට සිහිය පිටව ගන්න බැරි වෙනවා. උපට්ඨිත සතිස්ස. උපට්ඨිත සතිස්ස කිව්වේ මේ මොහොතේ සිහිය පවත්වගෙන ඉන්නවා. මොනවා ගැනද පින්වත්නි මේ මොහොතේ සිහියෙන් ඉන්නේ? කය පිළිබඳ මේ මොහොතේ සිහියෙන් ඉන්නවා. විඳීම් පිළිබඳ මේ මොහොතේ සිහියෙන් ඉන්නවා. හිත පිළිබඳ මේ මොහොතේ සිහියෙන් ඉන්නවා. හිතේ ඇතිවෙන ධර්මතා පිළිබඳ මේ මොහොතේ සිහියෙන් ඉන්නවා. එතකොට හතර තැනකදී මේ මොහොතේ සිහිය පවත්වන කෙනාට තමයි මේ ධර්මයේ උරුමකාරීත්වයේ හිමිකාරීත්වයේ තියෙන්නේ. එහෙම නැතුව මේ මුට්ටත් සතිස්ස සිහි මුලා වෙච්ච කෙනෙකුට නෙමෙයි. සිහිය පවත්වන්නේ නැති කෙනෙකුට නෙමෙයි. එතකොට මේ සිහිය කියන එක කියන්නේ මේ ධර්මයේ උරුමකාරීත්වයේ හදලා දෙන දෙයක්. ඒකයි භාග්‍යවතුන් වහන්සේ සිහිය ගැන පැහැදිලි කරද්දී අපට උගන්වන්නේ මහණින් මේ සතිපට්ඨානය කියලා කියන්නේ පිය උරුමේ භූමිය කියලා. පිය උරුමේ භූමිය රැකවරණය කියලා කිව්වේ සතිපට්ඨානෙට. ඒක ලස්සන උපමා ගොඩාක් ධර්මයේ තියෙනවා. ඒවා හරි ප්‍රසිද්ධයි. ඒවා සමහරට මේ ප්‍රඥා නාලිකාවෙම දේශනාවලින් ඔබ හොන තරම් අහලා ඇති. දැන් එක තැනක තියෙනවා පින්වත්නි මේ කැටකිරිල්ලගේ උපමාවක්. ඒ කියන්නේ මේ තමන්ගේ ජීවිතයේ උපන් සිහිය පවත්වා ගැනීම තුළ තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න බැරි නම් එයාට බුදුසසුනේ රැකවරණයක් නැහැ විතරක් නෙවෙයි. එයාට බුදුසසුනේ රැකවරණයකුත් නැහැ. එයා අනාරක්ෂිතයි පින්වත්නි. එතකොට බුදුසසුනේ ආරක්ෂාව කියලා කිව්වෙ මොකද්ද? සතිපට්ඨානෙට. සතිපට්ඨානිය තුල තමයි බුද්ධ ශ්‍රාවකයාගේ ආරක්ෂාව තියෙන්නේ. අර කැටකිරිල්ල මේ කැටකිරිල්ලට තමන්ගේ වැඩිහිටි කැටකිරිල්ල කියනවලු යන්න එපා මිහින් ඔයාට රැකවරණී තියෙන්නේ මේ තමන් ඉන්න තැනමයි කියලා කියනවලු. ඒතර මේ කැටකිරිල්ලට මේ පුංචි කැටකිරිල්ලට තටු ආවන් පස්සේ මේ කැටකිරිල්ල අහසේ පියාඹනවා කියනවා. අහසේ කැටකිරිල්ල පියාඹනකොට පින්වත්නි මේ පියාඹගෙන යන කැටකිරිල්ල ගිජුලිහිනියෙකුට අහු වෙනවලු. ගිජුලිහිනියකට අහු වුණාම මේ කැටකිරිල්ල කෑ ගහලා කියනවලු එම්බා ගිජුලිහිනිය මට මගේ පියවුරුමේ භූමියේ නැති වුණා. පියවුරුමේ භූමියේ හිටියානම් මම අසරණ වෙන්නේ නැහැ කියලා අර කැටකිරිල්ල කෑ ගහලා කියනවලු. ඒතර අර මාන්නක්කාර ගිජුලිහිනියා කියනවලු එම්බා කැටකිරිල්ල උඹ මහා ගම්බීර කතාවක් නේ කියන්නේ. මගෙන් බේරිලා ඉන්න පුළුවන්ද කියලා අහනවා. උඹ වගේ මේ ඊටාම පුංචි කිරිල්ලකට මගෙන් බේරිලා ඉන්න පුළුවන් කියලා හිතනවද කියලා අහනවා. එම්බා ගිජුලිහිනිය මට පියවුරුමේ භූමිය මගහැරුණා. මට පියවුරුමේ භූමිය මගහැරුණා කිය ඒ කියාපු කතාවම කියනවලු. කියනකොට ගිජුලිහිනියාගේ මාන්නක්කාරකමට කියනවලු එහෙනම් උඹ ගිහින් පියාඹල හැංගෙනින් මම නුඹ අල්ල ගන්න විදිය බලාපන් කියවහම අර ගිජුලිහිනියා ගිහින් කැටකිරිල්ල ගිහින් අර පස්සට කැටකිරිල්ල ඉන්නේ පස්සට නිපින්වත්නි. පස්සට හැංගිලා පස්වලින් ඔළුව දාලා කියනවලු ගිජුලිහිනිය දැන් පුළුවන් නම් මාව අල්ලපන් කියලා. එතකොට අර ගිජුලිහිනියා ඒ කියපු කතාවට කැටකිරිල්ල කියපු කතාවට ගිජුලිහිනියා වේගෙන් අර කැටකිරිල්ල ළඟට එනවලු. එනකොට පින්වත්නි ඇසිපිය ගහන මොහොතකින් අර කැටකිරිල්ල Tamanගේ හිස පස්සට හංග ගන්නවා කියනවා. අර වේගයෙන් පහළට එන ගිජුලිහිනියා පින්වත්නි වේගේ පාලනය කරගන්න බැරුව අමාරු වැටෙනවා කියනවා.
සමහරට යාගේ මරණින් ජීවිතේ කෙලවර වෙනවා. ඒතර අන්න ඒක උපමා කරලා භාගතුන් වහන්සේ කියනවා මහණෙනි සතිපට්ඨානයි කියන්නේ පිය උරුමී භූමිය කියනවා. මේ සතිපට්ඨානේ නම් වූ පිය උරුමී භූමිය නිසා තමයි ඔබට රැකෙන්න තියෙන්නේ කියනවා. ඒතර මේ භූමිය තමයි රැකවරණ. ඒක හරිනේ ලස්සනට දේශනා කරනවා. උපට්ඨිත සතිස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මුට්ටස් සතිස්ස මහණෙනි මේ ධර්මයේ තියෙන්නේ සතිපට්ඨානයේ තුල එළඹ සිටි සිහිය හදාගත්ත කෙනාටයි සිහි මුලා වුණු කෙනෙකුට නෙමෙයි. දැන් මම මේ ටික ඔක්කොම ලස්සනට ගැලපෙනකොට අන්තිමටම ඔබට තේරෙයි මේ පුදුම තරම් සුන්දර විදියට මේ දේශනා ගැලපෙනවා නේද කියලා. ඊළඟට උන්වහන්සේ මතක් කරනවා සමාහිත සිතස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසමාහිතස්ස මහණෙනි මේ ධර්මයේ තියෙන්නේ එකඟ වූ සිත් ඇත්තාටයි විසුරුණු සිත් ඇත්තාට නෙමෙයි. මොනව පිළිබඳ එකඟ වූ සිත්ද පින්වත්නි? මොනව සම්බන්ධ එකඟ වුණු සිතක්ද? කුසලයේ සම්බන්ධ එකඟ වුණු සිතක්. එතකොට කුසලයේ සම්බන්ධව යම් හිතක් එකඟ වෙනවා නම් ඒ කුසලයේ සම්බන්ධ එකඟ වෙන හිතට කියනවා ලස්සන වචනයක් මොකක්ද? සමාධිය. කුසලයේ සම්බන්ධ එකඟ වෙච්ච සිතට කියනවා සමාධිය. එතකොට සමාධිය කියන්නේ මොකද්ද? යම් කුසල් සිතක් පිළිබඳ හිතේ ඇතිවන ඒකාග්‍රතාවය. චූල වේදල්ල සූත්‍රයේ ඔක මතක් කරන්නේ කොහොමද? මේ එක්තරා වෙලාවක ධම්මදින්න රහත් තෙරණිය ළඟට විශාක සිටුවරයා ඇවිල්ලා ධම්මදින්නාවකින් ওই කතාව අහනවා. පින්වත් ධම්මදින්නා ආර්යාවෙනි දැන් බලන්න මේ ධම්මදින්නා කියලා කියන්නේ විශාකගේ ගිහි කාලේ බිරිඳ. ධම්මදින්න රහත් උත්තමාවියක් තමයි. විශාක සිටුවරයාත් බොහොම කඩවසම් තරුණ කෙනෙක්. දැන් බලන්න විශාක සිටුවරයා කියන්නේ මේ ගිහි කාලේ බිරිඳගෙන් ඇවිල්ලා දැන් ඇයි රහත් වෙලා ඇයිකින් ප්‍රශ්නයක් අහනවා. මොකද්ද? ආර්යාවෙනි සමාධිය කියනවා. මොකද්ද සමාධිය කියන්නේ? එතකොට ඇයිගේ උත්තරේ මොකද්ද? පින්වත් විශාක යම් කුසල් සිතක් පිළිබඳ හිතේ ඒකාග්‍රතාවයක් තියෙනවා නම් කුසල් සිතක් සම්බන්ධව හිතේ එකඟ බවක් තියෙනවා නම් විශාක ඒක තමයි සමාධිය කියනවා. අන්න බලන්න හරි ලස්සනට සමාධිය තේරෙනවා. බර වචන මොකුත් නැහැ මේ දේශනාවල. දැන් ඕනනම් මේක ඔළුව කුරුවල් වෙලා යන විදිහේ ගැඹුරු වචන දෙකක් තුනක් දාලා කියන්නත් පුළුවන්. මොකද්ද සමාධිය කිව්වේ? කුසල් සිතක් සම්බන්ධව හිතේ එකඟතාවයක් තියෙනවා නම් ඒක තමයි සමාධිය. එතකොට අහනවා සමාධිය වඩන එකේ වඩනවා කියන්නේ මොකද්ද? කුසල් සිත එකඟ කරගෙන සතිපට්ඨානෙ පුහුණු කරන එක කියනවා. සමාධි පිරිකර කියන්නේ මොකද්ද කියලා අහනවා. සමාධි පිරිකර කියන්නේ සතර සම්‍යක් ප්‍රදාන වීරිය කියනවා. හොඳයි ආර්යාවනි සමාධිය වඩනවා කියන්නේ මොකද්ද? දැන් බලන්න යා එක එල්ලේ ප්‍රශ්න අහනවා එක එල්ලේ උත්තර ලැබෙනවා. සමාධිය වඩනවා කියන්නේ විශාක කුසල් සිත සතිපට්ඨානයේ තුල ඒකාග්‍ර කරගෙන සතර සම්‍යක් ප්‍රදාන වීරියෙන් බහුල වශයෙන් වැඩිම බහුල වශයෙන් පුහුණු කිරීම සමාධිය වඩනවා කියනවා. එතකොට දැන් මෙතන මොකද්ද කියන්නේ? සමාහිතස් ආයන් ධම්මෝ නායන් ධම්මෝ අසමාහිතස්ස මේ ධර්මයේ තියෙන්නේ එකඟ වූ සිත් තියෙන කෙනාටයි. මොනව සම්බන්ධව එකඟ වූ සිත් තියෙන කෙනාටද? කුසලයේ සම්බන්ධව එකඟ වුණු සිතක් තියෙන කෙනාට. අසමාහිතස්ස අසමාහිත හිතක් තියෙන කෙනාට නෙමෙයි. දැන් අද නම් අපේ ජීවිතේ සමහර වෙලාවට බරපතල විදියට අකුසලයට හිත එකඟ වෙලා. කොහොමද අකුසලයට හිත එකඟ වෙලා තියෙන්නේ? සමහරලාට පින්නත් නේ අකුසලයේ කොච්චර එකඟ වෙලාද කියනවනම් භාවනාවක් වගේ අකුසල් උඩු දුවාගෙන යනවා. දැන් සමහරට ඔන්න ඔක හරියට භාවනාවක් වගේ වැඩෙනවා. දැන් කවුරු හරි කෙනෙක් බැන්න කියලා හිතන්න. ආයතනේ හරි කොහේ හරි ඔන්න කවුරු හරි බනිනවා. බැන්න ගමන් මේ මිනිස්සයා සමහර විට මේ ඒ වෙලාවේ සද්ද නැතු ඉඳලා යන ඔන්න දැන් එයා යනකොටත් කල්පනා කරන මොනවද කල්පනා කරන්නේ? ඇයිද දන්නේ මටම බැන්නේ. අර ඔක්කොම ඉස්සරහා බැන්නා. තනියෙන් ඉන්න වෙලාවක බැන්න නම් හිත හදා ගන්න පුළුවන් මට හරි ලැජ්ජාවක් උනේ කියලා එයා අර බැනපු එකම හිතනවා. ඊට පස්සේ ඔන්න එයා බස් එකට ගොඩ වෙනවා. බස් එකට ගොඩ වුණාමත් අරකමයි ඔළුවේ වැඩ කරන්නේ. මොකද්ද? මේ බලන්න මම මෙච්චර උදව් කරලා තියෙනවා. එයා අතීතය ගැනත් කල්පනා කරනවා. බලන්න මේ විතර්ක හදා ගන්න විදිය මම මෙච්චර උදව් කරලා තියෙනවා. ඇයි මටම බැන්නේ? මම මෙච්චර මේ විදියට මං උදව් කරලා තියෙනව නේද? ආයෙනම් මං ওই පැත්ත හැරිලවත් බලන්නේ නැහැ. ওই විදිහට බලන්න අර එක කාරණයක් මුල් කරගෙන ඒ අකුසලයේ පැත්තට හිත වඩා ගන්න විදිය.
එතකොට එහෙම හිත වඩා ගන්න ගමන් එයා කියනවා නම් අපිත් බෞද්ධ කියනවා නම් එහෙම අභිමානයක් එයාට නෑ. ඇයි නැත්තේ? දැන් බුදුරජාණන් වහන්සේගේ සැබෑ හිමිකාරීත්වය ගැන කියද්දී කොහොමද කියන්නේ? සමාහිතස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසමාහිතස්ස. මහණෙනි මේ ධර්මයේ තියෙන්නේ සමාහිත හිත් තියෙන කෙනාටයි. අසමාහිත හිත් තියෙන කෙනාට නෙමෙයි. මොන සමාහිත හිත්ද? කුසලයට සමාහිත හිතක් තියෙන කෙනාටයි. හත්වෙනි කාරණේ මතක් කරනවා. මොකද්ද? පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මහණෙනි මේ ධර්මයේ තියෙන්නේ ප්‍රඥාවන්ත කෙනාටයි. දුර්වල ප්‍රඥා තියෙන කෙනාට නෙමෙයි. ප්‍රඥාවේ ප්‍රධාන ඔය සරලව ගත්තොත් ප්‍රඥාවේ කොටස් තුනක් තියෙනවා. මොකද්ද? සුතමේ පඤ්ඤා, චින්තාමය පඤ්ඤා, භාවනාමය පඤ්ඤා කියලා. සුතමේ පඤ්ඤා කිව්වේ ශ්‍රවණීය තුලින් තමයි ප්‍රඥාව දියුණු වෙන්නේ. සුතවත් ආර්ය ශ්‍රාවක භාවය ඉන්නේ ශ්‍රවණීය තුලින්. මුලින්ම ප්‍රඥාවට පිවිසෙන්න තියෙන ශ්‍රවණීය තුලින්. දර්ශනීය ප්‍රහාණය කරගත යුතු ආශ්‍රව ටික ප්‍රහාණය වෙනකොට එයා සෝතාපන්න වෙනවා. ඒ සෝතාපන්න වීම තුළ මුලින්ම අත්දකින්න තියෙන පළවෙනි ස්තරය මොකද්ද? ශ්‍රවණීය තුලින් ප්‍රඥාව මෝරන්නේ. ඒතර ශ්‍රවණීය තුල තමයි යා දැනගන්නේ. දැන් දේශනාවක් අහනකොට තමයි යා දැනගන්නේ අනී මම මේ නතර වෙලා ඉන්නේ අවිද්‍යාවෙන් වැහිණු තණ්හාවෙන් බැඳිච්ච ලෝකයකට නේද කියලා යා ඉස්සලම ශ්‍රවණීය තුලින් දැනගන්නේ. ඒකට කියන්නේ සුතමේ පඤ්ඤා කියලා. සුතමේ පඤ්ඤා. ප්‍රඥාව දියුණු වෙනවා ශ්‍රුතය තුලින්, ශ්‍රවණීය තුලින්. චින්තාමය පඤ්ඤා. ඊට පස්සේ ශ්‍රවණීය කරපු දේ නුවණින් විමසන කොටත් ප්‍රඥාව තව දුරටත් දියුණු වෙනවා. එතකොටත් එයා නිවන් මාර්ගයේ සැලකිය යුතු ප්‍රමාණයක් ආවරණය කර ගන්නවා. පුලින් සුතමේ පඤ්ඤාව හදා ගන්නවා. ශ්‍රවණීය තුලින් ප්‍රඥාව යම් තාක් දුරට එයා අවදි කර ගන්නවා. ඊට පස්සේ චින්තාමය පඤ්ඤා. චින්තාමය පඤ්ඤා කියන්නේ ශ්‍රවණීය තුලින් ඇතුළට ගත්ත දේ මානසිකාරය කර විමසා තමන්ගේ ජීවිතයේ දිහා බලන්න පටන් ගන්නවා. ඒ විමසුම් නුවණින් තමන්ගේ ප්‍රඥාව තව දුරටත් සම්පූර්ණ වෙන්න පටන් ගන්නවා. ඊළඟට කියනවා භාවනාමය පඤ්ඤා. භාවනාමය පඤ්ඤා කියන්නේ සමත විපස්සනා වශයෙන් වැඩිම තුලින් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ප්‍රහාණය වෙද්දී ආගේ ප්‍රඥාව සම්පූර්ණ වෙන්න පටන් ගන්නවා. ඒතර ඔය වගේ ප්‍රඥාවේ ප්‍රභේද මුල් අවදිය තමයි පින්වත්නි ශ්‍රවණීය තුලින් සුතමේ පඤ්ඤාවෙන් මේක පටන් ගන්න තියෙන්නේ. සුතමේ පඤ්ඤාවෙන් පටන් අරගෙන චිත්තාමය පඤ්ඤාව තුල විමසුම් නුවණින් තවදුරටත් විමසා මොනවද විමසන්නේ? තමන් පිළිබඳ විමසනවා. තමන් පිළිබඳ විමසනවා. කුසලයේ පිළිබඳ විමසනවා. සිහිය පිළිබඳ විමසනවා. ඇරඹූ වීරිය පිළිබඳ විමසනවා. කුදිකලාවට ඇලීමෙන් ලැබෙන ප්‍රතිලාභයේ පිළිබඳ යා විමසනවා. කාය විවේකයේ ගැන විමසනවා. චිත්ත විවේකයේ ගැන විමසනවා. උපදි විවේකයේ ගැන විමසනවා. ලැබිච්ච දෙයකින් සතුටු වීම විමසනවා. අල්පේචකම ගැන විමසනවා. මේ විදිහට විමසා බලද්දී පින්වත්නි එයාගේ ප්‍රඥාව තවත් විවෘත වෙනවා. එහෙම විවෘත වෙනකොට භාවනාමය පඤ්ඤා කිව්වේ වැඩිමින් සම්පූර්ණ කළ ගත යුතු සමත විපස්සනා වශයෙන් වැඩිම තුලින් ප්‍රඥාව තව දුරටත් පූර්ණේ වෙනවා. බලන්නකො පින්වත්නි පඩිපෙලක් වගේ හරි ලස්සනට ක්‍රමානුකූලව යන්න තියෙන විදිය. ওই ටික කියනකොට ওই ටික සිහි වෙනකොට ওই විතර්ක පහළ වෙනකොට එතන භාග්‍යවතුන් වහන්සේ පෙනී හිටියා. අතක් මිටි කරලා දිගාරිනවා වගේ වේගයකින් පෙනී ඉඳලා අනුරුද්ධ මහරහතන් වහන්සේට කියනවා අනුරුද්ධ හරි හොඳයි කියනවා. ඔය කල්පනා කරන විදිය හරිම හොඳයි කියනවා. මහා පුරුෂ විතර්ක ටිකක් ඔය පහළ වුණේ කියනවා. සාමාන්‍ය මිනිහෙක්ගේ හිතේ උපදින ඒවා නෙමෙයි කියනවා. මේ ධර්මයේ තියෙන අල්පේච්ච කෙනාටමයි කියනවා. මහිච්ච කෙනාට නෙමෙයි කියනවා. මේ ධර්මයේ තියෙන ලද දෙයින් සතුටු වෙන කෙනාටමයි කියනවා. සතුටු නොවන කෙනාට නෙමෙයි කියනවා. පවිවිත්තස්සායන් ධම්මෝ මේ ධර්මයේ තියෙන හුදේකලාවට ඇලුණු කෙනාටමයි කියනවා. පිරිස පිරිවරාගත්ත කෙනාට නෙමෙයි කියනවා. ආරද්ධ විරියස්සායන් ධම්මෝ මේ අනුරුද්ධ මේ ධර්මයේ තියෙන ඇරඹූ වීරිය තියෙන කෙනාටමයි කියනවා. කුසීත කෙනාට නෙමෙයි කියනවා. උපට්ඨිත සතිස්ස මේ ධර්මයේ තියෙන සිහිය එළඹ සිටි සිහිය සතිපට්ඨානය තුල පිහිටව ගත්ත කෙනාටමයි කියනවා. සිහි මුලා වෙච්ච කෙනාට නෙමෙයි අනුරුද්ධ කියනවා. සමාහිතස්සායන් ධම්මෝ මේ අනුරුද්ධ මේ ධර්මයේ තියෙන සමාහිත හිතක් තියෙන කෙනාටමයි කියනවා. විසිරුණු සිතක් තියෙන කෙනාට නෙමෙයි. පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ අනුරුද්ධ මේ ධර්මයේ තියෙන ප්‍රඥාවන්ත කෙනාටමයි කියනවා. දුර්වල ප්‍රඥාවක් තියෙන කෙනාට නෙමෙයි. හැබැයි අනුරුද්ධ අන්න හරි ලස්සන කාරණයක්. අනුරුද්ධ එකක් මදි කියනවා උතන. වැදගත් තව එකක් තියෙනවා කියනවා. ඒකත් ඕකට ඇතුළත් කරගන්න කියනවා. මොකද්ද? පපංච රාමස්සායන් නිස්පපංච රාමස්සායන් ධම්මෝ නිස්පපංච රතිනෝ පපංච රාමස්ස පපංච රතිනෝ.
මේ ධර්මයේ තියෙන්නේ තණ්හා මාන දිට්ඨි වූ ප්‍රමාදයන්ගෙන් තොර වෙච්ච තණ්හා මාන දිට්ඨි වලට බැහැගත්ත නැති කෙනාටයි. එහෙම නැතුව තණ්හා මාන දිට්ඨි වලින් වැහිලා ඉන්න කෙනාට නෙමෙයි. එතකොට මගේ ආත්මීය වශයෙන් අල්ලාගත්ත කෙනාට නෙමෙයි මේ ධර්මයේ තියෙන්නේ කියනවා. මේ පංචස්කන්ධ ලෝකය තණ්හා මාන දිට්ඨි වශයෙන් අල්ලගත්ත කෙනාට මේ ධර්මයේ උරුමකාරකමක් හිමිකාරීත්වයක් අයිතියක් නැහැ කියනවා. ඒකයි කිව්වේ නිස්පපංච රාමස්සායන් ධම්මෝ නිස්පපංච රතිනෝ ප්‍රපංච රාමස්ස ප්‍රපංච රතිනෝ. මේ ධර්මයේ තියෙන්නේ ප්‍රපංචයන් ගොඩනගන ශ්‍රාවකයාට නෙමෙයි, ප්‍රපංචයන්ගෙන් නිදහස් වෙච්ච කෙනාට. නිස්පපංච කියලා නිවනටත් කියනවා පින්වත්නි. නිවනේ තණ්හා මාන දිට්ඨි නැති නිසා නිස්පපංචයි. ඔය ඔබ දන්නවා ඇති මේ අනුස්සති භාවනාවල අවසාන අනුස්සතිය තමයි නිවනේ ගුණ සිහි කරන එක. එතකොට මේ නිවනේ ගුණ සිහි කරනකොට ඔය නිස්පපංච කියලා නිවනට වචනයක් පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ නිවනේ ප්‍රපංච වශයෙන්, ඒ කියන්නේ තණ්හා මාන දිට්ඨි වශයෙන් කිසි දෙයක් ඇත්තේ නැහැ. එහෙම තණ්හා මාන දිට්ඨි වලට අහු නොවන විදියට පංචස්කන්ධ ලෝකේ පරිහරණය කරන කෙනාටයි මේ ධර්මයේ අයිතිය තියෙන්නේ. පරිහරණය නොකරන කෙනාට නෙමෙයි. බලන්න හරියට ලස්සනට මේ ධර්මයේ ගැලපෙන විදිය. හැබැයි ඔය වගේම ලස්සන විස්තරයක් තියෙනවා පින්වත්නි ගෝතමියෝ වාද සූත්‍රයේදී. ඇය කියනවා ඇයගේ හිතේ උපදිනවා. ඇයට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ගෝතමිය අහනවා ස්වාමීනි මේ වීරියෙන් අප්‍රමාදීව ධර්ම මාර්ගයේ පුරන මිනිහෙකුට හරියන බණක් ඔබ වහන්සේ කෙටියෙන් කියන්න කියලා. එතකොට උන්වහන්සේ කියනවා විරාගාය සංමත්තති නෝ සරාගාය. මේ ධර්මයේ තියෙන විරාගයට බැහැගත් කෙනාට මිසක් සරාගයට තුල බැහැගත් කෙනාට නෙමෙයි. විසංයෝගාය සංවත්තති නෝ සංයෝගාය. මේ ධර්මයේ තියෙන්නේ එක්වීම පිණිස පවතින එකක් නෙමෙයි, වියෝගය පිණිස පවතින එකක්. මේ ධර්මයේ එක්වීම පිණිස පවතින එකක් නෙමෙයි, වියෝගය පිණිස පවතින එකක්. අපචායනාය සංවත්තති උන්වහන්සේ මතක් කරනවා නෝ ආචායනාය. මේ ධර්මයේ තියෙන්නේ අල්පේච්ඡ කෙනාටයි. අල්පේච්ඡ වීම පිණිස පවතින ධර්මයක් මිසක් මහිච්ඡ වීම පිණිස පවතින ධර්මයක් නෙමෙයි. අපිච්ඡතාය සංවත්තති නෝ මහිච්ඡතාය. මේ කාරණා ටිකම වෙන විදිහකින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. දැන් ඔබ තවදුරටත් හදාරන කෙනෙක් නම් ඔබ මේක හොඳට තේරුම් ගන්න පුළුවන් ගෝතමියෝ වාද සූත්‍රයේ බැලුවොත්. පින්වත්නි බුද්ධ දේශනාවක් ගලප ගන්නකොට ඒක භාග්‍යවතුන් වහන්සේගේ වචනයක් නම් ඔන්න හොයාගන්න විදිය මං කියන්නම්. ඒ දේශනාවට ආවේනික ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි සංශ්ලේෂණය සහ විශ්ලේෂණය. මොකද්ද මේ සංශ්ලේෂණය සහ විශ්ලේෂණය කියන්නේ? ඉස්සෙල්ලම කොටස් බෙදනවා, බෙදිච්ච ඒ වගේ අන්තර් සම්බන්ධය කියනවා. ඒ කියන්නේ මේක පටිච්ච සමුප්පන්න වුණොත් තමයි ඒක බුදු කෙනෙක්ගේ ධර්මයක් වෙන්නේ. දැන් මම මේ කියාපු දේශනාව පටිච්ච සමුප්පන්න නැත්තම් ඒක බුදු කෙනෙක්ගේ එකක් වෙන්න බෑ. ඒක මේ පස්සේ කාලේ හදාගත්ත එකක්, එක්ක ඒ කාය හරි පැවිද්දගේ කතාන්දරයක්. පින්වත්නි හැම වෙලාවකම බුද්ධ ශ්‍රාවකෙක් නම් පටිච්ච සමුප්පන්නව මේ ධර්මයේ ගැළපෙනවාද කියලා විමසා බලන්න පටන් ගන්න. අන්න එහෙම විමසා බලන ශ්‍රාවකයෙකුට තමයි මේ බුද්ධ ශාසනයේ ප්‍රතිලාභය හදාගන්න පුළුවන් වෙන්නේ. දැන් බලන්න මේ දේශනාවේ එක පැත්තකින් බුදුරජාණන් වහන්සේ සංසාර මඟ කියාගෙන යනවා. එක පැත්තකින් නිවන් මඟ කියාගෙන යනවා. ඔක බුදු දේශනාවේ තියෙන ආඛ්‍යානයක් පින්වත්නි. ඔක තමයි බුද්ධ දේශනාවේ තියෙන ආකෘතිය. එක පැත්තකින් සංසාර මඟ කියනවා, අනිත් පැත්තෙන් නිවන් මඟ කියනවා. එතකොට මහණෙනි මෙන්න සංසාර මඟ, මෙන්න නිවන් මඟ කියලා ඒක ගැළපිලා යන විදිය කියනවා. දැන් බලන්න මේකේ අප්පිච්ච මහිච්ච. අල්පේච්ච වීම නිවනට බරයි, මහිච්චකම සසරට බරයි. ලද දෙයින් සතුටු වීම නිවනට බරයි, ලද දෙයින් සතුටු වීම සසරට බරයි. පවිවිත්ත හුදේකලාව නිවනට බරයි, පිරිස පිරිවරා ගැනීම සසරට බරයි. ආරද්ධ විරියස්සායන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස. ආරද්ධ විරිය නිවනට බරයි, කුසීතකම සසරට බරයි. උපට්ඨිත සතිස්ස. ඒ කියන්නේ සිහිය සතිපට්ඨානය තුල සිහිය පිටවා ගැනීම නිවනට බරයි, මුට්ටස් සතිස්ස. සිහි මුලා වීම සසරට බරයි. සමාහිතස්ස. සමාහිත බව නිවනට බරයි, අසමාහිතස්ස. අසමාහිත බව සසරට බරයි. ප්‍රඥාවන්ත බව නිවනට බරයි, දුර්වල ප්‍රඥාව සසරට බරයි.
නිෂ්ප්‍රපංච වීම ඒ කියන්නේ තණ්හා මාන දිට්ඨි වශයෙන් පංචස්කන්ධ ලෝකේ අල්ලා නොගැනීම නිවනට බරයි. තණ්හා මාන දිට්ඨි වශයෙන් ප්‍රපංච ලෝකේ හදා ගැනීම සසරට බරයි. බලන්න මේ දේශනාව එක පැත්තකින් සංසාර මඟ කියනවා, අනිත් පැත්තෙන් නිවන් මඟ කියනවා. අනිත් කාරණේ තමයි වැදගත්ම දේ. අන්තිමටම ඔබ මේ කාරණේ ඔළුවට දාගන්න ඕන දෙයක්. මේ කාරණා එකට එක ගැලපෙනවා. ඇයි භාග්‍යවතුන් වහන්සේ පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ කියන එක මුලින් කිව්වේ නැත්තේ? එකක් නිසා එකක් වැඩෙනවා. අනුපුබ්බ කිරියා, අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ පටිපදා. අනුපූර්ව වශයෙන් ප්‍රගුණ වෙනවා. දැන් බලන්න ඉස්සල්ලාම ඔන්න අල්පේච්ච වෙනවා. අල්පේච්ච වුණාට පස්සේ ඊළඟට මොකද්ද කිව්වේ? ඊළඟට කිව්වා සන්තුට්ඨිස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ඨිස්ස. ඊට පස්සේ අල්පේච්ච වුණාම ලැබිච්ච දෙයකින් සතුටු වෙනවා. ලැබිච්ච දෙයකින් සතුටු වුණාට පස්සේ පවිවිත්ත හුදේකලාවටම ඇලෙනවා. බලන්න එකට එක ගැලපෙන විදිය. හුදේකලාවට ඇලුනට පස්සේ ආරද්ධ විරිය. හුදේකලාවට ඇලිච්ච කෙනෙකුට ඇරඹූ වීරියමයි පවතින්නේ. ওই කැලෑවල එහෙම ඉන්නවා ස්වාමීන් වහන්සේලා හැම වෙලාවකම දහම් මනසිකාරයකින් ඉන්නේ. කියන්නේ ඇරඹූ වීරියෙන්මයි ඉන්නේ. හුදේකලාවට ඇලුනොත් ඇරඹූ වීරියෙන්ම තමයි යාගේ ජීවිතේ ගෙවිලා යන්නේ. ඇරඹූ වීරිය තියෙනවා නම් උපට්ඨිත සතිස්ස හැම වෙලාවකම සතිපට්ඨානයේ තුල සිහිය පිහිටවගෙන තමයි යා ඉන්නේ. උපට්ඨිත සතිස්ස එහෙම වුණ කෙනෙක්ගේ ජීවිතේ සමාහිතස්ස කුසලයේ පිළිබඳ සමාහිත හිතින් ඉන්නේ. එහෙම ඉන්න කෙනෙක් පඤ්ඤාවන්තස්ස එයාගේ ජීවිතේ ප්‍රඥාවමයි මෝර එන්නේ. කාය මේ ප්‍රඥාවන්තකම ගැන අපි කතා කරද්දී අර මතක් කළේ සුතමේ පඤ්ඤා, චින්තාමේ පඤ්ඤා, භාවනාමේ පඤ්ඤා කියලා. ඒතකොට එයාගේ ප්‍රඥාව මෝරගෙන එන. ප්‍රඥාව මෝරගෙන එනකොට වෙන ආවසානික ඉලක්කය මොකද්ද? නිෂ්ප්‍රපංචයි. තණ්හා මාන දිට්ඨි වශයෙන් පංචස්කන්ධ ලෝකයේ අල්ලගන්න එක අතෑරිලා යනවා. බලන්න හරි ලස්සනට එකට එක ගැලපෙන විදිය. අනිත් පැත්තෙනුත් එකට එක ගැලපෙලා යනවා සංසාර මඟ. කොහොමද? අල්පේච්ඡකමේ අනිත් පැත්තට කිව්වා මහිච්ඡකම. මිනිහෙක් මහිච්ඡ වුණොත් ලැබිච්ච දෙයකින් ඒ කියන්නේ අවම බලාපොරොත්තු නැති වුණ ගමන් එයාගේ ජීවිතේ ලැබිච්ච දෙයකින් සතුටු වෙන්න බෑ. අසන්තුට්ටස්ස. එහෙම ලැබිච්ච දෙයකින් සතුටු නොවන කෙනාගේ වීරිය පිරිහිලා යනවා. ආරද්ධ විරියාගේ ඇත්තේ නෑ, කුසීතයි. ඒ කුසීත කෙනාගේ ජීවිතේ පින්වත්නි බුදුරජාණන් වදාරනවා සතිය නෑ. මුට්ටස් සතිස්ස. සිහි මුලා වෙනවා. හේතුව කුසීතයිනේ. සිහි මුලා වුණොත් පින්වත්නි සිහි මුලා වෙච්ච කෙනෙක්ගේ සමාහිත බව හිතේ තියෙයිද? කුසලයට සමාහිත බවක් තියෙයිද? අසමාහිතස. එයා අසමාහිතයි. අසමාහිත වෙච්ච කෙනෙක්ගේ පින්වත්නි ප්‍රඥාව වැඩෙයිද? දුප්ප්‍රඥායි. ප්‍රඥාව දුර්වලයි. ප්‍රඥාව දුර්වල වෙච්ච කෙනෙක් හැම වෙලාවකම පංචස්කන්ධය තණ්හා මාන දිට්ඨි වශයෙන් අල්ලනවා. ප්‍රපංච ලෝකයක් යා නිර්මාණය කරගන්නවා. ඒ නිසා කැමැති කෙනෙක් සසර මගේ යන්නත් පුළුවන්. කැමැති කෙනෙක් නිවන් මගේ යන්නත් පුළුවන්. නිවනේ පූර්ණේ කරගන්න මේ සරලව අපි පැහැදිලි කරපු අනුරුද්ධ සූත්‍රය ඇසුරින් පැහැදිලි කරපු දේශනාව උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. රාගක්ඛයෝ නිබ්බානං